තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවය ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. සක්කාදිට්ඨිය කියලා යොමු වෙන්නේ නැත්නම් මේ ඕකෙත් ප්‍රශ්නයක් නිසා. අන්න ඒකයි වැඩි තියෙන්නේ. ප්‍රශ්නයක් කියන්නේ මේ ඕකත් අපි මේ මම අර කලින් කිව්ව විදිහටම තමයි. ඔව් එහෙනම්. කියන්නේ කලින් අර මම අර පැහැදිලි කරපු විදිහටම මේ සක්කාදිට්ඨිය කියන කාරණාව පවා අපිට රූපං වත්තර සමනුපස්සති. රූපවන්තං අත්තාන. අත්තනිවා ඔය ටික සක්කාදිට්ඨිය කියන ඕනෝ කරු. ඉතින් ඕක සක්කාදිට්ඨිය නැති අපිට දැන් හරිනේ ෂෝක් ලේසි කිසි ප්‍රශ්නයක් නැහැ. සක්කාදිට්ඨිය අපි දන්නවා. මේ ප්‍රහාණය කරන්න. ඒක තමයි. හිතන්න දෙයක් හම්බෙන්නේ නැහැ. දෙයක් හම්බෙන්නේ. කියන්නේ මේකෙන් මේ කියලා මම අර කී ප්‍රායෝගිකත්වයක් හැම එකම තියෙනවා. ඒ ප්‍රායෝගිකත්වය ඒ වචන ටිකෙන් හම්බෙන්නට ඕනේ. ඒ කියන්නේ කියන කාරණාවෙන් හිතන්න යමක් හම්බෙනවා. හිතන්න යමක් හම්බෙනවා. ඒ කියන්නේ ඒක හිතන්නමයි තියෙන්නේ. අපිට ඒක වචනයකට සීමා කරගෙන ඒක අපි දැනුම විතරයි. සුත්තේ විතරයි. ඒ කියන්නේ ඒක නිරවුල් වෙන්නට ඕනේ. ඒක සුත්තේ විතරයි. ඒ සුත්තේ පව නිරවුල්කම නැහැ. සුත්තේ පව නිරවුල් වෙලා තියෙන්නේ මේ තියෙන විදිහක බලලා නෙමෙයි. සුතේ නිරවුල් වෙන්නට ඕනේ නැත්තේ මේ මම නිතරම කියන පරියාය බලන්න ඕනේ. පරියාය, නිදාණය, පදවැඤ්ඤය තුනක් තියෙනවා. මේ තුනට එකක් වැළුවට නැහැ. නිදාණය ඇත්තටම අවශ්‍ය වෙන්නේ එක කාරණාවකට විතරයි. ඒ කියන්නේ මේ අර ඒ කෙනාගේ ස්වභාවය අපිට පොඩි තීරණයක් ගන්න විතරයි. නැත්නම් ධර්මපරියායක් විතරක් කියන එක නිදාණය අවශ්‍ය නැහැ. ධර්මපරියය කියන්නේ මොකද? හැබැයි ඒක අවධානයෙන් අහගෙන හිටියොත් එහෙනම් ධර්මපරියය විතර එයා හරියට අහගෙන හිටපු කෙනා අලුතෙන් කරුණු දාන්න. දැන් අසානිත්‍යයි. කියන කාරණා නිදානයක් අවශ්‍ය නැහැ. අවිජ්ජාපච්ච සංඛාර කියන නිදානයක් අවශ්‍ය නැහැ. මොකද හේතුව ඒක තනිකර ධර්මපරියය. අපි තියෙන්නේ මේකට මේ අලුත් ඒවා ඇඩ් කරනවනේ මේකේ තියෙන මේ අපි තේරුම් ගන්න. ඒකේ තියෙන විතර නෙමෙයි. නැත්තම් අපි අනිවාර්යයෙන්ම පරියාය කියන්නේ ඒ ධර්මපරියාය කියන එක පරියායමයි. දැන් සමහර ඒවා තියෙනවා. අම්ම ස්වර්ණාසිකේ ප්‍රශ්නයක් අහනවා. තව ප්‍රශ්නයක්. ඔබගේ නිරෝධේ ඥානයයි නිවීමයි කියන්නේ එකම විග්‍රහයක් දෙකක්ද? ඔබ අරගේ කියන මේ දේශනා. ආකච්ඡාත් කියනවා කරන්නේ. අන්ත මේ ළඟදී කරපු 217 සාකච්ඡාවේ. ඔව් මොකක් හරි කියන මධ්‍ය සූත්‍රය. දෙකම එකයිද කියලා. දෙකක්ද කියලා. විග්‍රහය කරන විදිහට ගත්තහම මේක මම එකයි පරියාය බලන්න ඕන. පරියාය මොකද්ද? දැන් නිරෝධේ ඥානය කතා කරන්නේ මොකේද? අරන් කියන්නේ නිරෝධේ ඥානය නිවනයි. දැන් මේවා ධර්මපරියායක නෙමෙයි මම මේ අහන්නේ. පැහැදිලි කිරීම විදිහ එක්ක බලනකොට මොකද ධර්මපරියායක් කතා කරන දෙයක් නැහැ. පැහැදිලි කිරීම විදි බලනකොට නිරෝධේ ඥානයයි නිවීමයි එකම විදිහේ පැහැදිලි කිරීමක්ද දෙකක්ද? අන්න එහෙම අහන්න. එකම විදිහේ පැහැදිලි කිරීමක්ද දෙකක්ද? එකම විදිහේ පැහැදිලි කිරීම මේ මං අහ ප්‍රශ්නේ මොඩයි. හරියට අහගෙන හිටියන. ඇයි? නිරෝධේ ඥානයයි. මං ඇහුවේ මොකද්ද? පැහැදිලි කිරීම දෙකක්ද? මම වචනම දෙකන්නේ කිව්වේ. ඒක තමයි. මේ පැහැදිලි කිරීම නේද? මම වචනම දෙකන්නේ කිව්වේ. මේ පැහැදිලි කිරීම දෙකන්නේ මේ දෙන. පැහැදිලි හරියට මං අහන්නේ කහිරේ මොන පාටද කියලා. මං ඇහුවේ කහිරේ මොන පාටද කියලා ඇහුවේ. ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවේ. හරියට මං ඇහුවේම නිරෝධේ ඥානයයි නිවීමයි පැහැදිලි කිරීම එකද දෙකක්ද? මම අර්ථ ගැන ඇහුවේ නැහැ. ඉතින් මේ නිරෝධ ඥානය නිවීමයි කියන්නේ කියවිලා මෙවරයි දෙකක් වචන. වචනම දෙකක් කියලා නැද්ද? ඉතින් මම දෙකක් කියලා අහන්නේ අනික මොඩයිනේ.
නිරෝධ ඥානය නෙවීමයි කියන දෙකම පැහැදිලි කිරීම දෙකක්. අර්ථය ගැන නෙමෙයි අහුවේ. පැහැදිලි කිරීම දෙකක්. මොකද මේ කියලා දෙන කාටද? අපට ඕන අමතක වෙන දේ ඒකයි. කියලා දෙන්නේ ලෝකයටනේ. මේවා කියලා දෙන්නේ ලෝකයටනේ. ඇයි මේක පැහැදිලි කිරීම දෙකක් කියන්නේ? සුද්ධ කියන්නේ මේක වෙන වශයෙන් තියෙන්නේ. නිරෝධ ඥානෙ පැහැදිලි කිරීම තියෙන්නේ. නිරෝධ ඥානෙ සමුදයත් එක්ක. නිරෝධයේ ඥානියක් පැහැදිලි කරන්නේ සමුදයක් එක්ක. ආයි හිතන්න. නිරෝධ ඥානියක් පැහැදිලි කරන්නේ මොකක් එක්කද? නිරෝධ ඥානියක් සාක්ෂාත් වීම කියන එක නෙමෙයි. නමුත් මම අසලරක පැහැදිලි කරා. දුක තියෙන්නේ මොකද්ද? පිළිසිදු හොයන්න. කෘත්‍යයක් තියෙනවනේ. කෘත්‍යයක් සමුදය තියෙන්නේ. ප්‍රහාණය කරන්න. කෘත්‍යයක් එදෙනවා. මාර්ගය තියෙන්නේ. වඩන්න. නිරෝධය තියෙන්නේ. සාක්ෂාත් කරගන්න. දැන් ඔය ක්‍රියා හතර පොඩ්ඩක් හිතලා බලන්න. ඔය ක්‍රියා හතර පිළිසිදු හොයන එකයි. ප්‍රහාණය කරන එකයි. වඩන එකයි. සාක්ෂාත් කරන එකයි. ඔය ක්‍රියා හතරෙම පොඩි වෙනසක් නැද්ද? සාක්ෂාත් කරනවා කියන ක්‍රියාව. සාක්ෂාත් කරනවා කියන එක ලබන්න ගියොත් ඒක පුරුදු කිරීමක්ද සාක්ෂාත් වීමක්ද? පුරුදු කිරීම. සාක්ෂාත් දැන් අපි සාක්ෂාත් කරනවා කියන එකට කියන්නේ සාක්ෂාත් කරනවා කියන එක අපි කරන්න යනවා. සාක්ෂාත් වෙන්න කරන්න යනවා. ඒකට කියන්නේ සාක්ෂාත් කරනවා කියලාද පුරුදු කරනවා කියලාද? හතරවෙනි එකයි. අපි හිතමුකෝ සාක්ෂාත් වෙන්නේ නිරෝධේ සාක්ෂාත් වෙන සමුදේ ප්‍රහාණය වීමෙන් කියලා. දැන් එතකොට ප්‍රහාණය වීමන්ද කරන්නේ සාක්ෂාත් වීමන්ද? ප්‍රහාණය වීමන්ද? එතකොට සාක්ෂාත් වීම කියන එක කරන එකක්ද? ඇති වෙන එකක් කියනකොට ආයි වෙනම පැත්තකින් යනවා. ඇති වෙන එක කියනකොට ලැබෙන එකක් කියලා. ඔව් ලැබෙන එකක් කියනවා. මේක මේ කෘත්‍ය හතර ගත්තාම පිරිසිදු හැවීමයි ප්‍රහාණය කිරීමයි මාර්ග වැඩිවීමයි. සාක්ෂාත් වීම කියන කාරණාව සාක්ෂාත් වෙනවා කියන කාරණාව කරන එකක් හැටියට මේ කාරණාවෙදි කතා කරන්න බෑ. කරන එකක් ගැන කතා කරන්න ගියොත් එක්ක මාර්ගය පුරුදු කරනවා කතා කරන්න බෑ. ඒක මාර්ගයන්නේ භාවිතයන්නේ. අපි නිවීම පිණිස වැඩ පිළිලක් කරන්නේ. ඒක මාර්ගය නෙමෙයිද? දැන් අපි නිවීම සඳහා සමුදය ප්‍රහාණය කරන්නේ. මාර්ගය මේ සමුදය ප්‍රහාණය නෙමෙයිද? දැන් මේ දුක පිළිසිත හොයන්නේ නිවීම සඳහා. සාක්ෂාත් වෙනවා කියනකොට ඉදීම සාක්ෂාත් වීම කියන කාරණාව කතා කරන්නේ නැතුව සාක්ෂාත් වීම කතා කරන්නේ නැතුව නිරෝධ ඥානයක් කතා කරන්න පුළුවන්. දැන් ආර්ය සත්‍ය කියනකොට සත්‍ය ඥානයි කතා කරනවා. කෘත්‍ය කතා කරනවා. කෘත්‍ය කතා කරනවා කෘත්‍ය කතා කරනවා. එතකොට දැන් කෘත වුණාම ඔන්න බලන්න. කෘත වුණාම දුක පිළිසිත හොයනවද? නෑ. සමුදය ප්‍රහාණය කරනවද? මාර්ගයේ වඩනවද? නෑනේ. සාක්ෂාත් වීම කරනවද? කරන්න ඕනේද? ඔන්න ඔය ප්‍රශ්නේ බලන්න. දැන් අර ටික නම් කරන කාරණා සාධාරණයි නේ. පිළිද හැවිල්ල, ප්‍රහාණය කිරිල්ල, මාර්ගයේ වැඩිල්ල. සාක්ෂාත් වීම කරනවා කියන එක. එහෙනම් සාක්ෂාත් වීම පිළිබඳව තියෙන ඥානයක් මේ වැඩපිළිවෙලේදී පිරිසිද හොයද්දී ප්‍රහාණය කරද්දී වඩද්දී තියෙන්නේ මොකද්ද? ඥානයක්. සාක්ෂාත් වීමක් නෙදී. ප්‍රහාණය කිරීමකදී ප්‍රහාණය වෙලානේ. අයි කතා කරන්න දෙයක් නැහැ. පිරිසිද හොයද්දී හොයලා ඉවරෙද්දී කතා කරන්න දෙයක් නැහැ. හොයලා ඉවරයිනේ. මාර්ගයේ වඩලා ඉවරෙද්දී කතා කරන්න දෙයක් නැහැ. ඉවරයි. සාක්ෂාත් වෙද්දී ඥානෙ මේත් එක්ක තියෙන්නේ. මෙතනදී සාක්ෂාත් වෙලා තියෙද්දි මං සාක්ෂාත් වීම කියද්දි මේ තුනම කතාව නෑනේ. මේ තුනම කතා ඉවරයි. පිළිද හෙව්වනේ. ප්‍රහාණය කළානේ. මාර්ගය වැඩුවානේ. මේ තුනේ කතාව තියෙනවද?
නෑනේ. හැබැයි මේක සාක්ෂාත් වෙලානේ නේ. සාක්ෂාත් වෙලානේ. මේ කතාව අර්ථාන්විතව නෑ. ලෝකයට කතා කරන්න කියනවා. අර්ථාන්විතව කතා කරන්න නැහැ. නිවීම කියනකොට. හැබැයි ලෝකේ කතාවක් තියෙනවා. ලෝකේ කතාවක් තියෙනවා. මේකේ කතාව එතකොට මේ තුන එක්කද යන්න ඕන නැති මේ තුන නැතුවද? සාක්ෂාත් වුණා කියනකොට. නැතුවනේ? මේ තුන නැතුවනේ? ඒක නැතුවද? එතකොට දැන් මේ තුන තනියමද යන්නේ මේකත් එක්කද යන්නේ? මේ තුන යන්නේ තනියමද මේකත් එක්කද? මේකත් එක්කනේ යන්නේ. හතර එකට යන්නේ. හතරකට යනකොට එහෙන නිරෝධේ ඥානය කියන්නේ ඕන ඕක. එහෙනම් සමුදේ පැත්ත කතා වෙනවද නැද්ද? ප්‍රහාණය වෙන විදියට. පිළිගින වෙන කතා වෙනවද නැද්ද? මාර්ගය කතා වෙනවද නැද්ද? මොකක් වෙද්දිද? නිරෝධේ සාක්ෂාත් කරන වැඩ පිළිවෙලේදී කතා කරන්න දෙනවනේ. සාක්ෂාත් වීමේදී මේ තුන කතාවක් තියෙනවා. පිළිසිත හොයලා ඉවරයි. කතාවක් නෑ. පිළිසිත හොයලා ඉවරයි. ඉතින් පිළිසිත හොයලා ඉවරට පස්සේ හම්බෙනව නෙමෙයිනේ. ප්‍රහාණය කරලා ඉවරයි. වඩලා ඉවරයි. කතාවක් නෑ. නිවුණා. හැබැයි මේ අපිට මේ කතාවත් මේ කෘත්‍ය විදි ඉවරයි. හැබැයි දැන් මේ වචන හතරම සාන්නාංශ ලෝකේ වචන හතරක්ද නිවීම වචන හතරක්ද? නිවීම වචන නෑනේ. ලෝකේ වචන හතරක් නම් මේ ලෝකේ වචනේට අර්ථයක් එවන්නේ ලෝකේ තුල ඉන්නේ. ඕනේ නැද්ද? ඕනේ. ලෝකේ වචනේදී සාක්ෂාත් වීම කියන වචනේ කතා කරාම මේ තුන ලෝකයේ තුලින්ම මේ තුන කතා කරන්න බෑනේ. ඇයි? පිළිසිත හොයලා ඉවරයි. සමුදේ ප්‍රහාණය කළා ඉවරයි. නිරෝධ සාක්ෂාත් කළා ඉවරයි. එතකොට නෙමෙයි මාර්ග වඩලා ඉවරයි. හැබැයි සාක්ෂාත් වීම කියන එක කතා කරන්න පුළුවන් ලෝකෙට. ලෝකේ වචනයන්නේ කතා කරන්න පුළුවන්. ඒතර මේක කතා කරන්නේ තනියමද නැද්ද? ඔව් අරතුන නෑ තනියම. අර්ථාන්විතව ගත්තොත් මේක තනියම කතා කරන්න පුළුවන්ද? බෑ. දැන් වචනේ වුණාට කොහෙද ලෝකෙද නිවීමද? එහෙනම් කතා කරන්න ඕනේ නේ? කතා කරන්න වෙන්නේ මොකක් එක්කද? මේ තුන එක්ක නැතුවද? නැතුව. හැබැයි මේ තුන වෙන වැඩ පිළිවෙලේනේ. හතරම වෙන මේ කියන්නේ දුක්ඛ පිළිසිත හොයන වැඩ පිළිවෙලේනේ. කතා කරන්න හතරම කතා කරන්න වෙනවනේ. එහෙනම් තනියම කතා කරද්දී මම එක විවහාරෙදි කියලා. තනියම කතා කරද්දී නිරෝධය කතා කරන්න ඕනේ නැත්නම් නිවීම නිරෝධය මේ තුන නැතුව. තනියම ඒ කියන්නේ නිවීම කතා කළ යුත්තේ කතා කිරීමකදී ලෝකෙට කියන්නේ තනියම. එයි පිරිසිදු හොයලා ඉවරයි. ප්‍රහාණය කළා ඉවරයි. වඩලා ඉවරයි. සාක්ෂාත් වීම වචනේ ලෝකේ. එහෙනම් සාක්ෂාත් වීම තියෙනවා. අත්තිබික්ක සදායතන. සාක්ෂාත් වීමක් තියෙනවා. හැබැයි සාක්ෂාත් වීමක් තියෙන්නේ මොකකටද? ආයෙත් එක තේරුම් නැත්නම් පැටලෙනවා. සාක්ෂාත් වීම තියෙන්නේ මොකකටද? විවහාරයකට. ඇයි සාක්ෂාත් වීම කතාව ලෝකේ? සාක්ෂාත් වීම තියෙන විවහාරයකට. එහෙනම් සාක්ෂාත් වීම කතාවක් විවහාරේ තියෙනවා. හැබැයි කතාව තියෙන්නේ මේ තුන ප්‍රහාණයයි පිරිසිදු වීමයි භාවිතයයි නෑ. කතාව නෑ. වචනයත් එක්ක ගත්තට පස්සේ විවහාරයත් එක්ක මේ කතාව තියෙනවා. එහෙනම් නිවීම කතා කරනකොට මේ තුනම කතා කරන්න බෑ. හැබැයි නිවීම කතා කරද්දී මේක කරලා ඉවරනේ. හැබැයි මේ දැන් මේ පිරිසිදු හොයද්දි මොකද්ද වෙන්නේ? නිරෝධේ ඥානයක සාක්ෂාත් වීමකට යන්නේ. මොකද වෙන්නේ? පිරිසිදු හේවෙනවා. හොයද්දි මොකද්ද යන්නේ? ඒත් නිරෝධයටනේ. ප්‍රහාණය කරන සමුදය ඒත් යන්නේ නිරෝධයකට. මාර්ගය වඩනකොට නිරෝධයකට. එහෙනම් නිරෝධයේ ඥානයක් හැටියට මේ ඔක්කොම කතා කරද්දී වෙන විග්‍රහයක් නේද තියෙන්නේ. වෙන විග්‍රහය. ඒතර විග්‍රහ දෙකක්. ඒ ඔක්කොම එකට ඒ කියන්නේ මේ නිරෝධ ඥාන කතා කරද්දී මේ හතරම කතා වෙන්නට ඕනේ. නිවීම කතා වෙද්දී සාක්ෂාත් වීමදී මේ තුන අයින් වෙන්නට ඕනේ. මේ තුන අයින් වෙනකොට කතා කරද්දී. අර්ථාන්විත වෙද්දී ඒ අර්ථාන්විත වුණා කියන්නේ මේ නිවීම සාක්ෂාත් වුණා කියන එක කතාවක් නෑ. අද කියලා දෙන්නේ. ලෝකෙටනේ කියලා දෙන්නේ. ඉතින් ලෝකෙට කියලා දෙන විග්‍රහයකදී එහෙනම් ලෝකේ වචනයක් නම් එහෙනම් ඒක. කියලා දෙන විග්‍රහයක් නම් එහෙනම් මේ නිරෝධයේ සාක්ෂාත් වීම කියන කතා කළ යුතුමයි. අත්ති විග්‍රහ හදායතන.
හැබැයි කතා කරනකොට මොනවද කතා වෙන්න බැරි වෙන්නේ? ඒ කතා කරද්දී කතා වෙන්න බෑ. පිළිසිඳ හොයන එක, ප්‍රහාණය වෙන එක, වැඩෙන එකක් කතා වෙන්න බෑ. මේ කතාවේදී. අතිබේ හදා වෙතනවා. නේ පඨවි, නාපෝ, න තේජෝ, න වායෝ. දැන් අපිට න පඨවි, නාපෝ, න තේජෝ, න වායෝ කියද්දි මොකද්ද මතක් වෙන්නේ සාන? පඨවි මතක් වෙනවනේ. ඈ? කොච්චර මොඩයිද? ඇයි? දැන් මම මෙතනද මෙහෙම කියනවා. බණ්ඩාර නෑ මෙතන. ඒ බණ්ඩාර තාමත් ඉතින් බණ්ඩාර මතක හරියන්නේ නෑ. බණ්ඩාර මෙතන නෑ. හරි මතක් වෙන්නේ. ඉතින් මතක කරලා හරියන්නේ නෑනේ බණ්ඩාර. බණ්ඩාර මෙතන නෑ. නේ? ඉතින් දැන් අපිට න පටවි කියද්දි පටවි මතක් වෙනවා. මෙතන පිරිස් දෙවිලා කතා කරලත් නෑ. ඊළඟට ප්‍රහාණයක් කතා කරලත් නෑ. වැඩිමක් කතා කරලත් නෑ. න පටවි න ආපෝ න තේජෝ නවා. ඉතින් න නම් අය පටවි මතක් වෙනවා කියනකොට මතක් වීම න නෙමෙයිනේ. න නෙමෙයිනේ මතක් වීම. අන්න නිවීම විග්‍රහය. න පටවි න ආපෝ න වායෝ. ඊළඟට දැන් ওই නිබ්බාන සූත්‍ර අපි ඔක්කොම එකක් කියලා හිතනවා නෑ. නිබ්බාන සූත්‍ර එකක් නෙමෙයි. විග්‍රහ හතර. අන්න එකක් තියෙනවා තව එකක් මොකක්ද? අත්තිබික්ක සදායතන ඒක නේ පටවි. ඊළඟට කියනවා මට මතක නෑ සංකත කත සංකත මේ කාරණාව නිරෝධය පැනවෙන්නේ නෑ අසංකත බවක් නැත්තම්. ඒක තව නිබ්බාන සූත්‍රයක් තියෙනවා. සංකත කියන කාරණාවක නිරෝධය පැනවෙන්නේ නැහැ අසංකත බවක් කතා වෙන්නේ නැත්තම්. දැන් මෙතන මොකද්ද මේ කියන්නේ? සංකත කියලා දුන්නනේ. සංකත නිරෝධයක් කතා වෙන්නේ අසංකතේ කතාව නැත්තම්. එතකොට සංකතයක් කියන එකකුත් තියෙනවා අසංකතයක් කියන එකකුත් තියෙනවා. දැන් මේ දෙකම දුන්නා. අතන දුන්නේ නැහැ. දැන් අපිට නිබ්බාන සූත්‍ර කියනකොට නිබ්බාන සූත්‍ර කියනවා එකම දෙයක් එකම විදියක් එකම විවහාරයක් කියන්නේ කියලා නෑ. මේකේ තියෙන පරියායත් එක්ක බලන්න ඕන මොකද්ද මේකේ තියෙන්නේ. නිරෝධේ ඥානය කතා කරන් තියෙන්නේ දුක පිරිසිදු හැවීමේ කෘත්‍යයක් එක නෙමෙයි. සමුදය ප්‍රහාණය වීමේ කෘත්‍යයක්, මාර්ගය වැඩි වීමේ කෘත්‍යයක්, නිරෝධේ සාක්ෂාත් වීමේ කෘත්‍යයක්. සාක්ෂාත් වුණාට පස්සේ සමුදය ප්‍රහාණය වෙලානේ. නිරෝධය මේ මාර්ගයට වඩලානේ. දුක පිරිසිදු හොයලානේ. අය මොකද කතා කරන්නේ? කතාව නැහැ. නේ පටවි න ආපෝ න තේජෝ න වායෝ. එච්චරයි. මේ දෙකේම අර්ථයට ගියොත් හැබැයි ඔය කතා එකක්වත් නැහැ. දෙකේම අර්ථයට ගියොත් කතා එකක්වත් නැහැ. නිරෝධේ ඥානෙ නිවීම කියන අර්ථයයි. දෙක කතා දෙකක් නෑ. හැබැයි කියලා දෙනකොට කතා දෙක. දැන් ওই නිසානස පටලව ගන්න ඕගල් අත්තිවික හදායිද හේ පටවිනේ ආපෝ නෑ තේජෝ නෑ ආකාශ නෑ මෙලවත් නෑ පරලොවත් නෑ ඉරුසඳු එලොකට. දැන් ඒවා කියද්දි ඉරුසඳු මතක් වෙනවා ආරා මතක් වෙනවා. දැන් ඒවා මතක් කිවිලා දැන් ඒ කියන්නේම සංකත පැත්තක් නෙමෙයිද? සංකත පැත්තන්නේ. ඒ මතක් වෙනවා කියන සංකත පැත්ත. ඔව් එයා නෑ වගේ. නෑ මෙතන බණ්ඩාරනේ අපි දන්නේ නැතිම එකක කිව්වොත් තියෙන තවත් එක සාධාරණ. මතක් වෙන්නේ නෑ කියලා. ඔන්න ඔය පටලැවිල්ල කියන්නේ මේ දේශනාවක් අධ්‍යයනය කරනකොට මම අර හැම වෙලෙම කියන එකක් තියෙනවානේ. බුදුරණවහන්සේ ශ්‍රේෂ්ඨ කෙනෙක් කියලා හිතන්නේ. හිස්සටම කතා කරන්නේ නැහැ කියලා හිතන්නේ. පද මේ එක වචනයක්වත් නිකන් දෙන්නේ නැහැ කියලා හිතන්නේ. මේ වගේ පුදුම අර්ථයක් තියෙනවා කියලා. මෙන්න මේ කෝණයක බලනකොට මේක මේ හොයන්නේ සාන්නාස මේ බඩ ගාගෙන මේක මේ අර එක ඉදිකල් උඩට තරම්වත් අයින් වෙන දෙන්නේ නැහැ. නැත්තම් අපට අරහෙන් කැලි මෙහෙන් කැලි දාන. නිරෝධ ඥානෙ නිරෝධේ සාක්ෂාත් වීම මේ දෙක කතා කරනකොට ඉතින් කතා කරනකොට දෙකක් කියන වචන දෙකකින්ම තියෙනවනේ. ඒ කියන්නේ මේ කතාවෙම හැබැයි අර්ථපරියාය ගත්තාම අර්ථය ගත්තා ව්‍යංජනිකම දෙකනේ හරියට. අර්ථය ගත්තාට පස්සේ අර්ථය දෙකක් නැහැ. අර්ථය කියලා කියන්නේ මට හම් වෙන එකක් නෙමෙයි. අර්ථය කියන්නේ මොකද්ද? අත්ත පටිසංවේදී ධම්ම පටිසංවේදී. අර්ථය කියලා කියන්නේ මගට බැස්සා. කවුද බැස්සේ? කතාව නේ.
කාටද මේ කියන්නේ? කතාව නෑ. නේ? කවුද මගට බැස්සේ? කතාව නෑ. කාටද කියන්නේ? කතාව නෑ. ඉතින් නිරෝධ ඥානය නියම දෙකක් කියන්නේ කාටද? කතාව නෑ. කතාව නෑ. කියලා දීමේදී කතා දෙකක්. කෘත්‍යයේ කතාව නෑ. එකක් කියන්න බෑ. කතාවම නෑ. එකක් කියන්න බෑ කතාවම නෑ. ඔන්න ඔය පටලැවිල්ල මේ හැම දේශනාවකම තියෙනවා පුදුම ගැඹුරක්. හැම දේශනාවකම තියෙනවා පුදුම අර්ථ පරාසයක්. ඔන්න ඔය ටික ඉදෙන ටිකයි ප්‍රශ්නේ තියෙන්නේ. හැම එකක් එක්කම බලනකොට තියෙනවා මේ හිතන්න පුදුම ප්‍රතිටික. ආවද අහ ප්‍රශ්න විදිහ ගන්න. මොකද කියන්නේ කක්කා දිටි කියලා. ඒකෙදි අනිත් එක තමයි සක්කාදිට්ඨිය. දැන් ඔන්න මම ඔයක දැන් නිරෝධය ගැන කිව්වම දැන් නිවන. ඒතර ඔය කොච්චර කරුණු වරද්ද ගන්නවද? සක්කාදිට්ඨියේදී. දැන් මේක අපි ඉස්සලාම මම කිව්ව විවහාරය යන්න ඕනේ කියලා. ධර්මයේ ඉගෙන ගන්න හරියන්නේ නැහැ. ධර්මයේ ඉගෙන ගන්න බෑනේ. දැන් මේක කිව්වේ කොයි සමාජයේද? ඒ සමාජය. ඉස්සලාම විවහාරය ඉගෙන ගන්න ඕනේ. විවහාරයෙන් භාෂාව ඉගෙන ගන්න විවහාරය ඉගෙන ගන්න. භාෂාව ඉගෙන ගන්න යුතු ධර්ම ඉගෙන ගන්න නෙමෙයි. විවහාරය ඉගෙන ගන්න. විවහාරයෙන් ධර්ම ඉගෙන ගන්න ඕනේ. අපි භාෂාවෙන් ධර්ම ඉගෙන ගන්න යනවානේ. ඒකයි වැඩේ තියෙන්නේ. භාෂාවෙන් විවහාරය ඉගෙන ගන්න ඕනේ. ඒතර විවහාරය ඉගෙන ගන්නකොට ඔන්න සක්කාය. දැන් සක්කාදිට්ඨිය කියන කලින් විවහාරය සක්කාය කියන්නේ. සක්කාය කියන එකේ අර්ථය සුඛියත්වය. සක කියන්නේ සුඛීය. සකං. කාය කියන්නේ తত্ত্বය. සුඛියත්වය. මේ ඉංග්‍රීසි වල ලස්සනව කියලා තියෙනවා තමයි. මේ සිංහල ඒ වගේ අමුතු වලට අරන් දාලා තියෙනවා. සුඛියත්වය සක්කාය කියන්නේ. එතකොට සුඛියත්වය කියන කාරණාව කිව්වොත් ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් පොදු කොටු කරගත්තොත් තම තමන්ට කොටු රාමුව කියන එක. තම තමන්ට කොටු රාමුව කියන අය තමන් වෙනම කෙනෙක් ඉන්නවා. ඒක වැඩි තියෙන ආත්මවාදයකට කොහින්කට ආත්මවාදයකට රිංග ගන්න යනවා. ඒ කියන්නේ සුඛීය ස්වභාවය කියන එක. සුඛියත්වය. එතකොට ඒක තමයි සක්කාය. රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පහක් තියෙනවා. දැන් අපි කතා කරනවානේ පංච උපාදානස්කන්ධය රූප වේදනා සංකාර විඥාන අනිත්‍යයට අවබෝධ කරගත්ත කියලා නෑ. අනිත්‍ය පංච උපාදානස්කන්ධය රූප වේදනා සංකාර විඥාන කියලා අවබෝධ කරගන්නේ නෑ. අනිත්‍ය වල තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන. පංච උපාදානස්කන්ධ නෙමෙයි. ඒ කියන්නේ අන්‍ය ශ්‍රමණවරු ඒ විවහාරය තිබිලා තියෙනවා රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒව අනිත්‍ය වශයෙන් විපරිණාම වශයෙන් මේ හැම විදිහකටම මෙයාලා කියන්නේ. ඒ පංචපාස්කන්ධ නෙමෙයි. පංචපාස්කන්ධ කියලා ගත්ත පැටලෙනවා. පංචපාස්කන්ධ කියන්නේ මේ පහර නෙමෙයි. පංචපාස්කන්ධ කියන්නේ අතීත අනාගත වර්තමාන වූ ආධ්‍යාත්මික බාහිර මේ මොනවා හරි කාරණාවක් එක්ක සාසවා උපාදානීය වූ රූපය. රූපේ සාසවා උපාදාන. ඔකට කියනවා රූප උපාදානස්කන්ධය කියලා. දැන් මේක සාසවා උපාදානීය කියන වචන දෙකක් නෙමෙයි අර්ථයක් වෙන්නට ඕනේ. ඔන්න ඔකරයි රූපපාස්කන්ධය කියන්නේ. ওই විදිහේ පහට කියන පංචපාස්කන්ධය කියලා. ඔහොමද රූප වේදනා සංකාර විඥාන කිව්වොත් එහෙම වැරදි. සම්පූර්ණයෙන් වැරදි. අනිත් අය හොයාගත්තේ ඒක. අර නිර්වචනය ආවේනේ. ඒ කියන්නේ මේ නිර්වචනය මොකක්ද? අතීත අනාගත වර්තමාන වූ ආධ්‍යාත්මික හෝ බාහිර හෝ ගොරෝසු හෝ සියුම්. දැන් මේ මොකද්ද මේ කතා කරන්නේ? යෙදීමක සිදුවීමක්. යෙදීමක නෙමෙයි. යෙදීමක සිදුවීමක්. දැන් මොනවා හරි අපි හිතමු. දැන් ඔන්න මෙහෙම. දැන් මේ කාරණාව එක්ක දැන් සාරණාංශලා මෙතන දැන් ඉන්නවා කියලා හිතන දැන් ඉන්නවා. දැන් හරි සතුටින් අහගෙන ඉන්නවා. ප්‍රණීතයි. හතුට. දැන් මොකද්ද මේ යෙදීම? යෙදීමක් කියලා. මේ යෙදීමක මේ යෙදිච්ච කාරණාව එක්ක බැඳලාද නැද්ද? බැඳලානේ. බැඳලා සාසව උපාදානයි. මෙන්න මේකට කියන පංචපාස්කන්ධය කියලා. දැන් අපි මේක යෙදිලා තියෙන එක රූපේ හොයන්න ගියොත් යෙදිලා තියෙන තැන ඉඳගෙන වේදනාව හොයනවා. දැන් ඒකට කියන්න පුළුවන් වේදනා උපාදානස්කන්ධය කියලා. ඒකට කියන්නේ බෑ. මේ විග්‍රහයට වේදනා උපාදානස්කන්ධය කියන්නේ. මේ අපි දැන් යෙදිලා දැන් අපි බලන්න අපි සංඥා හොයනවා. මේ සංඥා උපාදානස්කන්ධය කියලා දැන් සංඥා හොයනවා. හඳුනා ගැනීම. ඉතින් හඳුනා ගැනීම නෙවෙයි. හඳුනා ගැනීම උපාදානස්කන්ධය නෙවෙයි. උපාදානස්කන්ධය කියන්නේ මේ යෙදීමත් එක්කම. යෙදීමත් එක්කම.
එතකොට ඔන්න ඔය නිර්වචනය හොයලා නැහැ. පංචපාස්කන්ධය. පංචපාස්කන්ධය හොයලා නැහැ මේ විග්‍රහය. හැබැයි රූප වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යය හොයලා තියෙනවා. උපාදානත් හොයලා තියෙනවා. ඊළඟට ආශ්‍රවත් හොයලා තියෙනවා. හැබැයි මේ විග්‍රහය එක ඔය සම්බන්ධ හොයලා නැහැ. ඔන්න ඕකට බුදුරණවහන්සේ කියන මොකක් කියලාද? සක්කාය. ඔය දෙක කවුරු සම්බන්ධ කළත් නැහැ. ඒකනේ සක්කාය කියන්නේ. පංචපාස්කන්ධයෙන් සක්කාය කියන්නේ. සක්කාය චිත්තවතානුකෝ සක්කාය. රූප බාධනකන්ද වේදනාව ඔක කියන සක්කාය. සක්කාය කියන්නේ මොකද එතකොට? සොකියත්. දැන් මේ කියමුකෝ. සොකියත්. නැද්ද? අපට සොකියත් මේක හම්බ වෙනවා. කොහොමද ඒක? සොකියත් වේදනාව හම්බ වෙනවා. දැන් සොකියත්යි මේකයි දෙකක් වෙලානේ. නේ? සොකියත්යට කියන්නේ පංචපාස්කන්ධය කියලා. අපට සොකියත්යට පංචපාස්කන්ධය හම්බ වෙනවා. මේක පුදුම වැඩක්. ඒ කියන්නේ මේ බුද්ධ වචනේ හරියට අහලා නැහැනේ. නැද්ද? මේ දැන් අපට ඕන මේෙන් හඳුනා ගැනීම. මේකයි විදිහ. මේකයි දැන ගැනීම. දැන් මේ පංචපාස්කන්ධ වියේ හොයාගත්තා. ඉතින් බුදුරණවහන්සේලා කියන්නේ සොකියත්යට පංචපාස්කන්ධය. අපට සොකියත්යට හම්බෙලා ඒක. නේ හම්බෙච්ච විස්තර කරන්න. හම්බෙච්ච එක විස්තර කරන්න. ඉතින් අපි දැන් මේක මේ ඒ කියන්නේ මේ අදුම මේ පදේ අහලා නැහැ නේද කියන්නේ. මේ සක්කාය කියන්නේ පංචපාස්කන්ධය කියන පදේ අහලා නැහැ. මේ පදේ ඇහුවනම් ඔය වැඩි වෙනවද? දැන් මේ බුද්ධ වචනේ ඔය වචන ටික ඔය පදේ හරියට ඇහුවනම් මොක වෙන්නේ නැහැ නේ. එතකොට ඔන්න ඔය සොකියත්වයටයි පංචපාස්කන්ධය කියන්නේ. දැන් මොකද වෙන්නේ? දැන් මේ සොකියත්වයෙන් දැන් ඔන්න ඔය කාරණා. දැන් ඔය කාරණා වෙදීමේ කෘත්‍ය මොකද? අර ටිකනේ. මේක එක්ක මොකද්ද වෙන්නේ? මේක එක්ක අපිට තියෙන විදිය බලන්න බෑ. ඒ කියන්නේ දැන් ඔන්න දැන් අපි ගත්තොත් අපි කල්පනා කරනවා. හඳුනා ගන්න ඕනේ. හඳුනා ගැනීම කියන කාරණාව එක්ක අල්වාගෙනද ඉන්නේ නැද්ද? හැබැයි හඳුනා ගැනීම අල්වාගෙන ඉන්නේ කියලා දැනගත්තොත් දැන ගැනීම අල්ලගෙනනේ. දැන ගැනීම අල්ලගෙනනේ. දැන් ඇත්තම කට හඳුනා ගැනීම අල්ලගෙන නැද්ද? අල්ලගෙන තියෙනවා. අල්ලගෙනම අනිත්‍යය කියනවා. හරියට මොකක්ද දන්නවද? අල්ලගෙන ඵල යකෝ කිය ගහනවා. තෝ ඵල කිය ගහනවා අල්ලගෙන ඉන්නේ. අන්න ඒ වගේ වැඩක්. හඳුනා ගැනීම කියනකොටම අල්ලා ගැනීමන්නේ තියෙන්නේ. ඒ කියනකොටම අල්ලා ගැනීම. දැන් ඒ කාරණාවෙක් අපි ගත්තාට පස්සේ හඳුනා ගැනීම කියන එක නැත්නම් විදීම කියන එක මේ අල්ලා ගැනීමක් එක්කම ඉදිලා ඉන්න කාරණාවක නෙවෙයිද ජීවිතේ තියෙන්නේ. මම පහම ගත්තොත් එහෙම මම අර ලේසි නිසා කිව්වේ දැන් හඳුනා ගැනීමක අල්ලගෙන නැත්තම් දැන ගැනීමක අල්ලගෙන නැත්තම් සන්නාසිත මොකක් වැඩක් කරන්න පුළුවන්ද? බෑ. වැඩක් කරන්න බෑනේ. කිසි වැඩක් කරන්න පුළුවන්. හිතන්න පුළුවන්ද? අල්ලගෙන නැතුව හඳුනා ගැනීම. ඒතකොට ඒක සන්නාස හරියද වැරදිද? දැන් සන්නාස වැරදි කිව්වොත් සන්නාස වැඩ මොකක් කරන්න බෑ හිතන්නවත් බෑ. ඈ? වැරදි කිව්වොත් හිත පුළුවන්ද? හරියද? වැරදි කියන්න පුළුවන්ද? වැරදි කියන්නේ වැරදි නම් සානස් හිතන්න බෑනේ. මුක් කරන්න බෑනේ. එතකොට වැරද්දනේ වෙයි ඉන්නේ. දැන් අපි කියමු දැන් හඳුනා ගැනීම අපි අල්ලාගෙනම හඳුනා ගැනීම මේක අනිත්‍යයි කියොත් වැඩන්නේ. එතනින් යන්නේ අසංජිත. ඒ ප්‍රතිපදාව වලට. I think ඉස්සල්ලා කරන්න දෙන්නේ අහන්නනේ. දැන් අපි කරන්නේ භාගයට අහලානේ. භාගයට අහලා කරනවා. ඉස්සල්ලා සුවිසුද්ධ අහන්න ඕනේ. සුවිසුද්ධ ඇහුවනම් ඒක වෙන්නේ නැහැ. දැන් ওই ප්‍රශ්නේ අපිට හොඳට තේරෙනවා නම් දැන් අපි කල යුතු කාරණාව වෙන මොකද්ද? ওই ප්‍රශ්නේ හොයාගන්න එක ඉස්සල්ලා. නේ? දැන් අපි යම් හරි කාරණාවක් තිබ්බොත් හඳුනා ගැනීම, දැන ගැනීම අල්ලගෙන ඒ අල්ලන විදිහට ඉඳිමි. අල්ලගෙන විදිහට ඉඳමින් කටයුතු කරනවානේ. දැන් අල්ලගෙන ඉන්න විදිහට ඉඳමින් කටයුතු කරන්නේ හඳුනා ගැනීම, දැන ගැනීම හරි මොකක් හරි. මම බලන්න මෝඩකම කියන තවත් විස්තර කරන්න. දැන් හඳුනා ගැනීම මිරිගුවන්නේ. දැන ගැනීම මායාවක් හරි. දැන් අපි බලමුකෝ මේ රුමාලේ ගත හැරලා
දැන් හඳුනා ගැනීම කියන කාරණාව විග්‍රහ කරගන්න කියමු. විග්‍රහ කරගන්න කියමු. පුළුවන් ඒක. හඳුනාගත්ත දේ නම් අපිට කියන්න පුළුවන්. ඒකත් අපි වර්තමාන කෘත්‍ය ගත්තොත් එහෙනම් හඳුනාගත්ත දේ කීම හිතීමක් කරා. ඔව් හිතීම සල්. ආයෙක වර්තමාන කෘත්‍ය හිතීම අපෝ. ඒක වෙන එකක් අහපො. හඳුනාගත්ත දේ ගැන කියන එක පවා වර්තමාන කෘත්‍ය ගත්තොත් එහෙම ආයෙ වෙන දෙයක් න්‍යාය කරන්නේ. එතකොට ඒකත් පරස්පරයි. හඳුනාගත්ත දෙයක් කියන්න කියන්නේ ඒ දේ පවා කියන්නේ ආයෙ පරස්පරයි. ඒකවල කොච්චර මෝඩ වැඩක් කරනවද කියලා. ඉතින් උනේ අසාමාන්‍ය මෝඩ වැඩක් කරන්නේ. ඒකනේ බුදුන් වහන්සේ කියන්නේ අවිද්‍යාව කියන්නේ පුදුම අන්ධකාරයන්නේ. ඉතින් හඳුනා ගැනීම කියන එක හොයන්න විදිහක් නැහැ. ඒකෝට අපි මොකද්ද මේ හඳුනා ගැනීම අල්ලගෙන හිටන් මේ කරන්නේ? හිතනවා, කතා කරනවා, ඇවිදිනවා, අරවා කරනවා, මෙව්වා කරනවා. ඉතින් මේ හඳුනා ගැනීම අල්ලගෙන නෙමෙයිද කරන්නේ? දැන ගැනීම අල්ලගෙන නෙමෙයිද කරන්නේ? ඉතින් ඒක හරි මෝඩ වැඩක්. මෝඩ දැන් ඕක පොඩ්ඩක් හරි තේරෙනොත් එහෙම දැන් මේක හොයන්න දඟලනවනේ. ඔය මෝඩ වැඩේ පොඩ්ඩක් හරි තේරෙනොත් එහෙම මෝඩ වැඩේ තේරුන්නේ නැත්තම් මෝඩ වැඩේ එකම ඉන්නවා. ඒක තේරුණා මෝඩ වැඩේ තේරුණාම තමයි හොයන්න යන්නේ. නැත්තම් හොයන්න යන්නේ නේ. ඉතින් ඔන්න ඔය කාරණාව හේීමකට බුදුරජාණන් කල්ලිනී සූත්‍රයේ මේ පහක් දීලා තියෙනවා. උපමා පහකුත් එක්ක දීලා තියෙනවා මේ පහ හොයන්න. මොකද හොයන්න තියෙන්නේ ඇයි මෝඩ වැඩක් කරන්නේ? දැන් එහෙන් බැලුවොත් අපේ ජීවිතයේ යෙදෙන හැරෙන එක පවා ඔක්කොම මෝඩකම වෙන මොකක්වත් නෙමෙයි ඔක්කොම මෝඩකම. ඉතින් මේ මොකද්ද? ඕක තමයි සක්කාය දිට්ඨිය. අපට නම් රූපං අතෝ සමනුපස්සනේ වචන ටික. දැන් ඔන්න බලන්න උනදී වේදනාව. දැන් ඔන්න හඳුනා ගැනීමනේ. හඳුනා ගැනීම මෝඩකමින් මෝඩකමනේ දැන් හඳුනා ගැනීම. අල්ල ගැනීම නෝනේ. ඒ අල්ල ගැනීමේ විදිහේ වැඩ පිළිවෙලද නැද්ද වෙන්නේ? එහෙමනේ. සංඥා අත්තතෝ සමනුපස්සති. අපට මේක කියලා දෙන්නම් පුළුවන් ෂෝක් සංඥා අත්තතෝ සමනුපස්සති. ෂෝක් හරි සංඥා අත්තතෝ සමනුපස්සති. මේ කියලා දෙනවා. හැබැයි සංඥා අත්තතෝ සමනුපස්සති තමයි වීම. හැබැයි වීම පිළිබඳව ඥානෙකුත් නැහැ. ඥානයක් නැති නිසා මොකද වෙන්නේ? සංයෝජනයක්. අන්න ඒකයි මහා මාළුන්ගේ සූත්‍රයේ තියෙන්නේ. සංඥාව පිළිබඳ ඥානයක් නැති එකම සංයෝජනය. දන්නේ නැහැ. ඥානයක් ආවන ඉතින් කවුද පිස්සෙක් නිසා නැන්ස මේ පිස්සු වැඩක් එක ඉන්නේ නේ නැද්ද පිස්සෙක් නෙවෙයි පිස්සු වැඩක් එක ඉන්නේ පිස්සෙක් මෝඩෙක් නෙවෙයිද මෝඩයෙක් ඉතින් දැන් මේක ටිකක් හරි අරකට පිස්සා මෝඩකම ටික අයින් වෙන්න ඕන කමක් ඉනෝනේ ඉතින් ඔක්කොම පිස්සනේ ඔක්කොම පිස්සෝ මෝඩයෝ මේ පොඩි හරි එකක් කරනවා මේක හොයන්න දෙන්නේ. මේක හොයන්න දෙන්නේ. නැත්තම් අර පිස්සු කේ මොඩකෙම ඉන්නවා. ඔන්න ඔක නැක්කයි දිටිය. නැත්තම් රූපං අත සමුපස්සති ඒ ටික අර වචන දෙක ඒක සුතය. ඒක ඕනේ හැබැයි. නැත්තම් අපට හොයන්න බෑ. ඒක සුත නිවැරදිව සුතේ තියෙනවා. ඒක රක්කාදිට්ඨිය කියන එක පොවා මේ දකින්න විදිහ නේද මේ දිට්ඨිය කියන්නේ. දකින්න විදිය යෙදීම. කල්පනා කරන විදිහ නෙමෙයි. දැන් මම ඔය පෙන්නුවේ දැන් දකින්න විදිය ඒක නෙමෙයි. දකින්න විදිය සංඥාව අල්ලා ගැනීම එක. ඒ විදිහේ කටයුත්තක් එක්ක නෙවෙන්නේ. ඒ නිසා නේද අපට කතා කරන්න පුළුවන්. හිතන්න පුළුවන්. නැද්ද? මේ දකින්න විදිය දැන් මේක මෙහෙම දකින්න විදියක් නැත්තම් පුළුවන් නේද? බෑ. නිදහස්. සක්කාය දිට්ඨිය දැනන සොන්න අපි හඳුනා ගැනීම තියෙනවානේ. ඒකවල අපිට තියෙන හඳුනා ගැනීම ඔස්සේ එක දේවල් කරන එකනේ. හැබැයි හරියට හඳුනා ගැනීම තියෙන එකට අර මම ඇඩ් වෙලා නේද සම්මත මේ ඔක්කොම වෙන්නේ. ඒ මම ඇඩ් වෙන්නේ ඒක තව මෝඩකමක්නේ. දැන් මම කිව්වේ දැන් හඳුනා ගැනීම කියන කලින් මම හිතුවේ මම කියලා. ඒකත් මෝඩකමනේ. ඒ කියන්නේ අපිට මේ දෙකක් නැතුව අපිට කතා කරන්න බෑ. ඒකත් මොඩකමක් ආයි. ඒ කියන්නේ මම ආයේ කොහේ හරි ඉන්නවද කියලා? මමත් කොහේ හරි ඉන්නවා. ඉන්න මම එහෙනම් කියලා දෙන්න. ඒක ගැලවෙනවා කියන එක අමාරුනේ. ගැලවෙක නෙවෙයි. අවිජ්ජාශ්‍ර බවස්නෝනේ. ගැලවෙන්නේ නැහැ. කවුරුත් ගැලවෙන්නේ නැහැ. ඒ කියන්නේ ගැලවෙනවා කියන එක වෙන්නේ නැති වැඩ. නිදහස් වෙනවා කියන එක වෙන්නේ නැති වැඩ. අසාමාන්‍ය කෙනෙක් විතර වෙන්නේ. ඇයි
අන්නේ අසාමාන්‍ය කෙනා තමයි සත්‍යවාදීකමත් එක නෙමෙයි. ඒක අසාමාන්‍ය එකක්. එතකන් මේ දැන් ඇත්තටම මේක මෝඩකම කිව්වට අපි ඒක හිතලා අතහැරනවා අපව. නේද? හිතලා අතහැරන මෝඩකමක් කියලා මේ කාරණාව දැක්කම මේ සංඥා අත්තතෝ සමනපස්සත කියන එක. මේ කාරණාව අපි දකිනවනම් අපට මේ එක්ක ඉන්න බැරි වෙනවා. ඒකයි සක්කායදිට්ඨි ඥානෙ තියෙන කෙනා සක්කායදිට්ඨි ප්‍රහාණය කරනවාමයි. සද්ධානුසාරී කෙනා සෝතාපන්න වෙනවාමයි. කවදාවත් නොවේ තියෙන්නේ. ඒ සද්ධානුසාරී අනුගත වුණා කියන එක. මේ ඉදෙන විදියට නැතිව අනුගත වුණා. එනකට සම්මතණියට බඳගත්තා කියන. දැන් අපිට දැන් මතක් කරනවා තව ඔන්න පටලේ තව පැටලෙන කරනවා. සක්කායදිට්ඨි සෝතාපන්න කරන ප්‍රහාණයනේ. එතකොට දැන් මෙහෙම හිතලා බලන්නකො. මොන බලන්න හිතලා බලන්න. සෝතාපන්න කරන ප්‍රහාණය සක්කායදිට්ඨි. රූපං අතතෝ සමනපස්සති කියන සක්කායදිට්ඨි. අන්නත සංඥාතතෝ හඳුනා ගැනීම එදෙනවා. හොඳ. ඒකත් එක්ක කටයුතු දෙනවා. හඳුනා ගැනීම අල්ලා ගැනීමෙන් සම්මස්තනේ වී ඉන්නවා. ඒක ප්‍රහාණය වෙනවා කියන්නේ මොකක්ද සන්න? න කියන එක ක්‍රියාවට එන්නේ සමන්පස්සති වෙන්නේ නැහැ. මොකක් විදියටද? සංඥාව අල්ලා ගැනීම කටයුතු වෙන්නේ නැහැ. ඒක සක්කායදිට්ඨි ප්‍රහාණය කියන්නේ. ඒකනේ. අනුගත තියනවද? දැන් තියනවා කියලා දෙන්න පුළුවන් ඉන්නේ මේ. සංඥාව අල්ලා ගැනීම සමනපස්සති වෙන්නේ නැති හරි. අර මොනවද දුන්නේ? දැන් ඔන්න වෙන්නේ නැහැ. අර හක්කදිරි නෑ. සෝතපන්න කියලා. එතකොට සනස්ස මේ දැන් ඔය දැන් මම කියපු එක රහත් නෙමෙයිද? නිවිල නෙමෙයිද? අල්වා කඤ්ඤාව අල්වා ගැනීමක් නොයදින ඒ සමනුපස්සතිය නෑ. ඒක වෙන අලුත් සමනුපස්සතියක් එහෙම නෙමෙයි. ඒ සමනුපස්සතිය නෑ. අලුත් සමනුපස්සතියක් නෙමෙයි. එතකොට කොහොමද ඉන්නේ? දැන් මොකද්ද තියෙන්නේ? දැන් අපි හිතමු කවුරුත් හොතාපන්නයි කියලා. හරි. සක්කායදිට්ඨි නැහැනේ. හරි. දැන් ඔන්න න රූපං අත සමන්පස්සති. දැන් කොහොමද මේකට නිවීම නැතුව වෙන විග්‍රහයක් කරන්න පුළුවන්? පරියාය පටලෙනවා ගන්නවා. පරියාය පැටලෙනවා. දැන් හොතාපන්න කෙනා ඉන්නේ කොහෙද දන්නවද? හොතාපන්න කෙනා ඉන්නේ කොහෙද? ලෝකෙනේ. නැත්නම් කාටද හොතපන්න දෙනා කියන්නේ? ලේකුනේ රහතන් වහන්සේ කොහෙද ඉන්නේ? ඒත් ලෝකෙනේ. ඒ ලෝකෙ. ඉතින් රහතන් වහන්සේ ගැන කතා කරන්න බැරි. පුළුවන්. හොතපන්න ගැන කතා කරන්න පුළුවන්ද? පුළුවන්. හරි. මේ ධර්මය මොකද්ද? ධර්මය ලෝකෝත්තර. ඒකට ලෝකෝත්තර ධර්මය කියනකොට ලෝකේ නැති වෙනවද නැත්නම් මේකේ ඊතර කියන්නේ නැහැ කියන එක නෙමෙයි. දැන් අර කට්ටිය කොහෙද? හොතපන්නයි රහතන් වහන්සේලා. මේ ධර්මය මොකද්ද? අර කට්ටිය කොහෙද? ඉතින් මේ පටලව ගන්න මේ හදන්නේ. එයාලා ලෝකෙනේ ඉන්නේ. ධර්මයේ ලෝක. ඉතින් දැන් අර කතා කරන සක්කායදිට්ඨි නැහැ කියලා ඒක තමයි ධර්මයේද නැත්නම් අර කාරණා කතා කරේ මේ යථාර්ථවාදී ධර්මයේ ස්වභාවය නේද? කතා කරේ. සංඥා අල්ල ගැනීම. ඒ කියන්නේ මොකද්ද? ධර්ම ඊතර වීමකුත් තියෙන්නේ. ඒ කතා කරේ. අර කතා කරේ කොහෙද? අර හතර දෙනා ඉන්නේ කොහෙද? ලෝකෙ. මේ කතා කරේ මොකද්ද? ආචාර්යන් ප්‍රතිපද. ඉතින් ආයි කොහෙද මේක අසේ සෝදාපන්නේ ඉන්නේ? මේක අතර හතුන් ඉන්නේ කොහෙද? ඉතින් මේක අසේ සෝදාපන්නයි කොහෙද ඉන්නේ? මේකයි ඉස්සර අහප්පයි කොහෙද ඉන්නේ? අතනදී ලෝකේ ඉන්නවා හතර කොට්ටාසය. අරයට අක්කාදිටි විචිකිච්ඡා සිලබල් පරාමර්ශ නැහැ. මෙයාට කාමරාග පටික තුනි. අරයට පහක්ම නැහැ. අරයට ඔක්කොම ප්‍රහාණයි. එච්චරයි. යන ලෝකෙ ඉන්නවා. ඒ මොකද්ද සක්කාය දිට්ඨිය? දැන් මේ මොකද්ද යන්නේ? ඒ ධර්ම පරියයනේ. ඒකෙදි මොකද්ද වෙන්නේ? ඒක හොයන්න ඕනද කොහොමද? ධර්ම පරියය හොයන්න තියෙන කාලකට කිල්ලද? බුදුන් වහන්සේ ළඟට ගිහලා අනුගත වීමෙන්නේ. එතන මොකක්ද සිද්ධ වෙන්නේ? එතන එනවා. හරි හොදාපන්න හිටියා. ඒ කට්ටිය අන්න හරි හක්කදිටි ප්‍රාණය කළේ. අන්න හරි හොදාපන්න කට්ටිය ඉන්නවා. එයාලා හක්කදිටි ප්‍රාණය කළේ.
ආය යන්න ඕනේ. අනේ බුදුහාමුදුරනේ පොඩ්ඩක් ඉන්න මම අර කටි කියලා බලෙන්නම් ඈ හක්කාජිට ප්‍රහාණය කරපුවා. ඔව් හැමදාම කරන්නේ මොකක්ද දන්නවද? කොළඹ ඉඳලා මාතල එනකොට කොළඹ ඉඳලා එනවා පෑලියගොඩට. ආය යනවා. කොළඹ ඉඳලා එනවා ආය පෑලියගොඩට. හැම වෙලෙම කොළඹයි පෑලියගොඩ. කොළඹයි පෑලියගොඩ. කවදාවත් මාතල එන්න බෑ. හැමදාම කොළඹ ඉඳලා පෑලියගොඩ එනවා ආය කොළඹට එනවා ආය පෑලියගොඩ එනවා. ඉතින් කවද්ද යන්නේ? අනිවාර්ය වැඩක් වෙන්නේ මේක මේ සිස්ටම් එකේ ප්‍රශ්නයක් තියෙන්නේ මේ අපි හැම වෙලේම මේ ධර්ම පරියාය පෙන්වන කාරණාවට ආය ලෝකෙට වයින් මේ ලෝකේ අතහරිනවා කියන එක නම් මේ නිකන් වහකදුරු වගේ. ඒ හරි අමාරුයි කාරණා. ආය පණින්න සෝතාපන්නට ලක්කාදින්නද සක්කාදිට්ඨි හොයන්නේ නේද ධර්ම පරියාය. සෝතාපන්නයේ සක්කාදිට්ඨි නැහැ කියන එක ලෝකේ විග්‍රහයක්. සක්කාදිට්ඨි හේවීම ධර්ම පරියාය. ඔන්නෝක පැටලෙනවා. ඉතින් සක්කාදිට්ඨිය හොයනකොට අර කතා ආයේ නෑ. සෝතපන්න කෙනෙකුට සක්කාදිට්ඨිය කතා කරනකොට කොහොමද වෙන්නේ? එයාට බුදුරණවහන්සේ කිව්ව දේ කතා කරන්නේ. හැබැයි බුදුරණවහන්සේ කිව්ව දේ කතා කරන්නේ ඒ වචන කටපාඩම් කළා නෙමෙයි. ධර්මයේ අවබෝධ කරපු කෙනෙකුට රහත් වෙච්ච හෝ මගපල්ලාභී කෙනෙකුට ඕනම කෙනෙකුට එයා කතා කරන්නේ කියන්නේ එයාගේ දක්ෂතාවයක් ඒක. මොකද්ද? රහතර මොනවද? අත්ත ධම්ම නිරුක්ති පටිභාන. එයාගේ දක්ෂතාවයක් ඒක. එයා කියන්නේ බුදුරන් වහන්සේගේ දෙයක් නෙවෙයි. එයා කියන්නේ එයාගේ හැකියාව. හැබැයි එයාගේ හැකියාව එයාගේ දෙයක නෑ. අන්න ඒකයි නේද? එයාගේ හැකියාව එයාගේ දෙයක නෑ. හැබැයි එයා කියන්නේ එයාගේ හැකියාව. එයාගේ හැකියාව කායිකද තියෙන්නේ? බුදුරන් වහන්සේක. අලුතෙන් බුදුරන් වහන්සේ කෙනෙක් හිතලා දෙයක් නෑ. දැන් අපට අනේ බුදුරජාණන් වහන්සේ අරහංගනසේක කියා අපට අමුතු ටිකක් දානවා නේ. අරයට එහෙම ගන්නෙ. ඉතින් එයාගේ තියෙන්නේ සක්කාය ඉතුරු වෙන ප්‍රතිපදාවක් එකන. ඈ? එයා කියන්නේ එයාගේ හැකියාව තමයි. එයාගේ හැකියාව කතා කරන්නේ. බුදුරජාණන් කිව්වද? වෙන එකක් නෙමෙයි. ඇරෙන කියන විදිහක් නෑ. අයිසම දැන් එයාගේ පැත්ත අර වැරදීන් දැන බුදුරජාණන් නැමුනේ. අන්න දැන් මේ පැත්තේ ඉන්නේ. දැන් ඒ පැත්තේ ඉන්නේ. එයාගේ පැත්තේ නේ. ලෝකයේදී වැළුවොත් ලෝකයේ වෙනින් වශයෙන් බැලුවොත් තනි තමන්ගේ දේ කියන්නේ. මහා තණ්හා සංකීර්ණතිය ඔය කියන්නේ බුදුන් වහන්සේ ගෞරවෙන්නේ නැහැ නේ. සාසුන් වහන්සේ ගෞරවෙන්නේ නැහැ නේ. මගේ අවබෝධය කියන්නේ. හැබැයි මගේ අවබෝධය කාගේද? බුදුන් වහන්සේගේ. බුදුන් වහන්සේගේ මට අවබෝධය. ඒකට කියන්නේ බුදුන් වහන්සේ ගෞරව වෙන්නේ මේ. එහෙනම් සිදුවීමම ගෞරව වෙන්නේ. සිදුවීම බුදුන් වහන්සේ යමු වෙන්නේ. අය අලුතෙන් මම මැදිහත් වී බුදුන් වහන්සේ යමු වෙනවා නෙමෙයි. අපි කරන්නේ මොකද්ද? මම මැදිහත් වී බුදුන් වහන්සේ යමු වෙන්න බෑ කාටවත්. සාරවත් බෑ. පුළුවන් වෙන්නේ සත්‍ය කියන කෙනෙකුට යමු වෙන්න විතරයි. මම මැදිහත් වී බුදුන් වහන්සේට යමු වීම කිසි කෙනෙක් අතින් නැහැ. සෝතාපන්න සකදාගාමී අනාගාමී රහත් ඔය හතර දිනාම මැදිහත් වී බුදුන් වහන්සේ අනුගත වෙච්ච අය නෙවෙයි බුදුන් වහන්සේගේ ලයේ ඉන්න අය. ඒ අයට අදාළක් යන්නේ. අපි මම මැදිහත් වී බුදුන් වහන්සේ කියන්නේ බුයන්නයි දුයන්නයි රායන්නයි එච්චරයි බුදුන් වහන්සේ කියන්නේ. අපි සත්‍යවාදී නම් සත්‍යවාදී දෙයකට නැමෙනවච්චරයි. අපි සත්‍යවාදී නම් සත්‍යවාදී දෙයකට නැමෙනවා. සත්‍යවාදී නැමීම අන්නේ කෘත්‍ය බුදුන් වහන්සේට අනුගත වීම එයා නෙවෙයි නැමීමේ කෘත්‍ය. සක්කාදිට්ඨි ප්‍රහාණ ප්‍රතිපදාව විතර වෙනවා. ඒක උන සක්කාදිට්ඨිය ප්‍රහාණය කියනකොට බුදුරජාණන් වහන්සේ නැමෙනවා කියන එකක් තියෙනවා. බුදුරජාණන් ඒක හදාංශාරී කියන එක මේනේ කජු කනවා කියන්නේ නෙවෙයි. හදාංශාරී වීම කියන කාරණාව තමයි මුල්ම දේ සත්‍යවාදී තමයි. ඒකේ ඥානෙ සක්කාදිට්ඨි ඥානෙ. සක්කාදිට්ඨි ඥානය කියන්නේ ගොංකම නෙමෙයි. දැන් අපට සක්කාදිට්ඨි ඥානය කියලා හිතනකොට ආයෙ හිතනවානේ මෙහෙම එකක් ඕනේ අපට තේරෙනවනේ කියලා දැන් කරන්නේ නෑනේ. ඒකනේ හද්දානුසාරී කියන හොතපන්න වෙන්නේ සන්න. හද්දානුසාරී කියන හොතපන්න වෙනවනේ. සක්කාදිට්ඨි ඥානය දෙක ප්‍රහාණය කරනවා. අනිවාර්යෙන් ප්‍රහාණය කරනවා. එයා ගොංකමක් නෑ යාට. ඒ කියන්නේ ලෝකේ වචනින්නේ අවිද්‍යාව කියන එක නෙමෙයි මම ලෝකේ වචනෙන් ගත්තාම අවිද්‍යාව කියන එක තමයි. අවිද්‍යාව විග්‍රහයෙන් දුක් කියන්නේ නම් කියන්නේ අපි දැන් ඒක පටලව ගන්න කිව්වේ. ඒ කියන්නේ අවිද්‍යාව ලෝකේ වචනයනේ. බුදුරණවහන්සේ විග්‍රහය තමයි අර ටික. එතකොට මෝඩකම එක්ක එයා ඒකම ඉන්නවනම් ඒක දුක්ඛේ මේ සක්කාදිට්ඨි ඥානයක් නෙමෙයි.
ඉන්නවා. හිතියට ඉන්නේ නැත්තේ නැහැ. හිතියට ඉන්නේ අර ඒ කියන්නේ හරියට මේ වගේ. දැන් අපි හිතමුකෝ හිරේකට ගියාම දැම්මම ඉන්න වෙනවනේ. හිරේට. දැන් හිරේට යන්නේ කවුරු හරි අයියෝ ෂෝක් මන්නම් හිරේට යනවා. මන්නම් අද එහෙම යනවා කවුරු? එහෙනම් අඩු කියන්න ඕනේ නැහැ නේ. වැරදිකාර ඔක්කොම ටික ෂෝක්කට හිරේට යන්න තිබ්බනේ. හිරේට ගියාට පස්සේ මම හතුටින් ඉන්නවද? නෑ. හැබැයි ඉතින් අර ඉන්න ටිකේ ඉන්න වෙනවා මොනවා හරි කරගෙන. හැබැයි ඇතුලෙන් තියෙන්නේ මොකද හැම වෙලෙම? ගැලවෙන්නේ කොහොමද? ගැලවෙන්නේ කොහොමද? අයින් පයින්නේ කොහොමද? යන්නේ කොහොමද? අන්නේ කෝණේ තමයි ඉදලා තියෙන්නේ. අන්නේ වගේ එකක් ඉදෙනවා සක්කාය දිට්ඨි ඥානියත් එක්ක. සක්කාය දිට්ඨි පජානාති. පජානාති. මහා මාළක සූත්‍රය. සමුදයත් පජානාති නිකන් නෙමෙයි. සක්කාය දිට්ඨි පජානාති සමුදයත් පජානාති. ඒ කියන්නේ සෝතාපන්න කියන නෙමෙයි. නෑ නේ. හොතපොන කියනට. එහෙම බෑනේ කතා කරන්නේ. සද්ධානුසාරී කියලා තියෙනවා නෑනේ. දැන් මෙහෙම සක්කාය දිට්ඨි පජානාති කෙනා සක්කාය දිට්ඨි ප්‍රහාණය කරනවා. සද්ධානුසාරී ධම්මානුසාරී කෙනා හොතපන්න වෙනවා. එතනින් තමයි තේරුම්. අනේ සද්ධානුසාරී කියන්නේ ඇයි යාර? නැත්තම් සද්ධානුසාරී කියලා කියන්නේ පිටින් කවුරු හරි කියපු කාරණාවක් එක්ක චක්කුන් අනිච්චං සද්ද දදිමුච්චිතන කියන්නේ. සද්ධාවෙන් සද්ධාව හිතනවා නෙමෙයි සද්ධා අදිමුච්චිත කියන්නේ. ඒ කාරණාවකට දැන් අර මම උදේ හැවි චක්කුන් අනිච්චං කියනකොට අනුගත වෙලා අනිත් එච්චරයි. අන්න අනුගත වීම. අන්න එතකොට එතනදී බලන්න ඉඩක් තියෙද කියලා ඔන්න එතන බලන්න. එතනදී ඉඩක් තියෙන්නේ හඳුනා ගන්න විදිය අල්ලගෙන අනුව කටයුතු කරන්නද හඳුනා ගන්න විදිය අල්ලගෙන කටයුතු නොකිරීමකද නැමීගෙන ඉන්න දැනද නොවීමට නැමෙනවා කියන්නේ සක්කාය නිරෝධ මාර්ගය. සක්කාය දිට්ඨි ප්‍රහාණය තියෙන එකක් නෙමෙයි. දැන් අපේ ලෝකයේ සක්කාය දිට්ඨි තියෙනවලුනේ. අන්න අරයට සක්කාය දිට්ඨිය. අරයට සක්කාය දිට්ඨිය. හරි ඉතින් වචන දෙකකින් කිව්වට කමන්නේ. අපි මේක අර්ථ කරලා අර්ථ දක්වලා බෙදලා දානකොට සක්කාය දිට්ඨිය අයින් වෙච්ච කට්ටියකට ඉන්නවා සෝතාපන්නති පුතඥය જાතිය. දැන් සෝතාපන්නති පුතඥය જાතියෝ කියන එක හඳුනාගත්ත දැනගත්තද? ඔව්නේ. දැනගත්තනේ. දැන ගැනීම එක අල්ලගෙනද දැනන්නේ? ඈ? ඒ සක්කාය දිට්ඨි ප්‍රහාණයද? පුදුම වැඩක් ඒකනේ. සෝතාපන්න නැති කට්ටියක් ඉන්න හතර යන පුතඥ જાතිය ඉන්නවා. දැන් අපි මම ප්‍රහාණය කරා හරිය. අර පුතඥයෙක් එක්ක ඉන්නවා. ඒ කියන්නේ හඳුනාගත්තනේ දැනගත්තනේ. දැන් ඒක හරිනේ. අල්ලගෙන ඉන්න සක්කාය දිට්ඨි ප්‍රහාණය කළලු. මේ පුදුම ප්‍රශ්නයක් නෙමෙයි මේක. අන්න හරිය සෝතාපන්නයි ඉන්නේ. අන්න අර කට්ටිය රහත් හරි. දැන් දැනගත්තා නේද ඒක? මම නම් සක්කාය දිට්ඨි ප්‍රහාණය කරේ. මම ප්‍රහාණය කළේ. අර කට්ටිය රහත්. අන්න අර කට්ටිය සෝතාපන්න අර කට්ටිය පුතඥනේ මම රහත්. දැන් ඒක දැනගත්තනේ. ඒක හරිනේ. ආයෙක අල්ලගෙන ඒ සම්වර්ෂණයෙන් මොකද මේ සක්කාය දිට්ඨිය නේද සක්කාය දිට්ඨිය මේ අච්චාරු කරගෙන තියෙන කිව්ව දේ හරියට අහගත්තා නම් හරි අච්චාරු කරගෙන අනාගෙන ගාගෙන කාගෙන ඔක්කොම කරන් ඉන්නේ ආයෙ ගන්නම දෙයක් නෑ ඔය එක කොන්ක්‍රීට් ටික කල්ලා අයින් කරන්නයි ඕනේ නැතුව මේ බණ කියන්නම ලේසි දානහස මෙලෝ හතරක් දන්නද කියන එකට කිසි මාර්ගයක් නැති ධර්මයේ උත් නැති කිසි දෙයක් අහපු නැති කෙනෙක් හිටියොත් හත්තිවාදී. ඔව්. ඒ ලක්ෂණ විතරක් තිබ්බනම් එයාටයි කියන්නේ කොහොමද? අල්ල ගැනීමක් නැති වෙන එකක්වත් නෑ. අර තියෙන්නේ අර සියල්ලම්ම තියෙන්නේ. ප්‍රායෝගික වූ දැන් අපේ සක්කාය දිට්ඨි ප්‍රහාණයමත් එක්ක ප්‍රායෝගික වූ යෙදීම විසිරීමකට සීමා නොකොට එකගත්වයකට සීමා කොට දකින්න විදිය. අතිපට්ඨාන කියන්නේ අපර වෙනවා තියෙන්නේ මං අතිපට්ඨාන කරන්න යන එක. අතිපට්ඨාන කියන්නේ මොකද්ද? ආයෙ මං කියන්නම්කෝ. දර්ශනය මේ බුදුරණන් දර්ශනයක් නෙවෙන්නේ. දර්ශනය ඇතිවීමෙන් ප්‍රායෝගික යෙදීම
විසිරීමකට යමු නොවි යම් කිසි දෙයකට සීමා කොට දැකීම. එච්චරයි. අතිපට්ඨාන කියන්නේ ඒක. මොකද්ද දර්ශනීය සවිසුද්ධ වීම? අන්න ඒක තමයි පජානාති ශාසන කෘත්‍යයත් එක්ක මේ දකින්න විදිහ. දර්ශන කෝණය. එතකොට ඒක ඔන්න මොකද වෙන්නේ? බාහිරට විසිරීම අයින් කළා. එතකොට දැන් බෑනේ බලන්න. බාහිර විසිරීම අයින් කරනකොට දර්ශනීය කෝණයෙන් යෙදෙන කෘත්‍ය හුස්ම රැල්ල. මොකද වෙන්නේ? කෝණය මොකද්ද? දර්ශනය. යෙදෙන කෘත්‍ය හුස්ම රැල්ල. බාහිර විසිරීම නෑ. මේ අණු වූ වැඩි පිළිවෙල යනවා නිවෙනවා. බාහිර ටික අයින් වෙනවා. යෙදෙන කෘත්‍ය ඇවිදින එක. ඉරියාපතේ කෝණේ දර්ශන කෝණේ මේ අණු වූ දැකීමෙන් වැඩ පිළිවෙල යෙදීම නිවීම. ඇයි නිවෙනවා විතරක් කියන්නේ? ධනාගම වෙනවා කියන්නේ. දර්ශන කෝණේ අල්ල ගැනීම ඉන්නවා. ධම්ම රාගයනේ කියන්නේ. අවසාන කියන්නේ ධර්ම රාගේ තිබ්බොත් අනාගාමී නෙවෙයි. නෑ හතිපටන් සූත්‍රයේ කතාව නැහැ. නමුත් අනාගාමීව කතා කරන්නේ ඒකත් එක්කනේ. ධර්ම රාගේ තිබ්බොත් ඇයි මේ කරන කෘත්‍යයත් එක්ක ඒකත් එක්ක läග ගැනීම තියෙනවා. දර්ශන කෝණයෙන් යුක්ත දකින විදියේදී බාහිර විසිරීම අයින් වෙලා හති සම්පජන්නේ යෙදීමේ කෘත්‍ය දකින කෝණයේදී මෙය අල්ලගත්තොත් අනාගාමි නැත්තම් නිවෙනවා. බාහිර කෘත්‍ය විසිරීන කයින් වී දර්ශන කෝණයෙන් යුක්තව ඒ අනුව දැකීමේදී ධාතු ලෙස ගෝචරත්වය දකින විදිහේදී ධර්ම රාගෙ තිබ්බොත් අනාගාමිනෝ නැත්තම් නිතර වෙනවා. ওই විදිහට තමයි ඔක්කොම. එතනින් එහෙම සිවුම් වැඩි. එතනින් ඔකෙන් ධම්මා චිත්තන පස්සනාව තව සිවුම් වැඩි. මේක තමයි ගොත්ති. අවසානයේදී එකයි තියෙන්නේ බොජ්ජංගයයි ආර්ය සත්‍යයයි. ඒ මොකද? ඒක අවසානයේ තියෙන්නේ. ඒකේදී අවසානයේ තියෙන්නේ නිවීමේ කෘත්‍ය විතරයි. ඒ අල්ලගත්ත දේවත් එකේ. බොජ්ජංග ආර්ය සත්‍ය දකින්න විදිය ආර්ය සත්‍ය කියන්නේ වෙන මොකක්වත්ද? ආර්ය සත්‍ය ඥානය කියන්නේ දකින්න විදියනේ. දකින්න විදිය බොජ්ජංග කියන්නේ ඒ දකින්න විදිය ඉදිච්ච කරුණු ඔන්න ඔය දෙක තමයි අල්ලගෙන තියෙන්නේ. අනාගාමී වෙනවා. ඔය දෙකත් ඉක්මවීමන්න නිවීම. අපි මොකද කරන්නේ? මම සක්කාදිට්ඨිය ප්‍රහාණය කරන්න ආවේගික වඩනවා. මම අනේ බුදුන් වහන්සේ කියන්නම ධර්මයක් කියලා දී. දැන් මේ වඩනදී අසුබය වඩනදී බලන්න ඕනේ බුද්ධ වචන. දැන් අපි බුදුන් වහන්සේ කිව්ව දේ කරන්නේ නැද්ද? මේ ඕනම කෙනෙක් භාවනා කරන කාරණා හොඳට හොයලා බැලුවොත් අනේ බුදුන් වහන්සේ කියපු ටික ඒකක්වත් කරන්නේ. ඒක ටික නෙමෙයි. ඒක ටික අහලා කරවත් නැහැ. මේ ඔක්කොම මොනවද? අසුබය, මෛත්‍රිය, ඊළඟට අර කරන හැම කෙන්ගෙඩියක්ම අනේ අතීතේ මුක්තිකාමින් කරපුවා. ඉතින් මේකට බුදුරන් වහන්සේගේයි කියනු ලැබේ කියනකොට කෙසේනම් එවැනි අය නිදහස් කරන්නද? නේ ප්‍රශ්නය නැහැ හොඳයි සුගතිය යන්න පුළුවන්. ඒ කියන්නේ දිබ්‍රහ්ම ලෝක යන්න පුළුවන්. අර තියෙන්නේ මේ ඔව් සතුන් අතර නෙමෙයි. ඉතින් අලලකාර මුද්ද කරා පුත්ත කොච්චර කට්ටියගේ තවත් යනවනේ. අර තියෙන්නේ මෙච්චර මේ සුන්දර භාග්යක් ලැබිලා මේ කරන තෙල්ලන් නිසා. සක්කායදිට්ඨිය හඳුනා ගන්න පුළුවන්. අන්න සක්කායදිට්ඨිය හොයා ගන්න. සක්කායදිට්ඨිය කියන්නේ අර්ථය හැීමේ කෘත්‍ය. එතකන් අපට දැනුමක් අපට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ සාරාංශය දැනුම නිරවුල් කර නොගන්නා එක. වෙන කිසි දෙයක් නෙවෙයි. ප්‍රධානම අරුබුදේ දැනුම නිරවුල් කර ගන්නා. නිරවුල් නොකර ගන්නා එක. දැනුම නිරවුල් නොකර ගන්නා නිසාමයි තගියමක් තියෙනවා. මේ මොකද්ද මේ විවේක බෙහෙත් බිර පස්සේ මුඩකුත් ගහගෙන මේ ඒ තදියම තියෙන්නේ. දැන් අමාරුයි කියනවා. ගානට සායනහස විරේක බෙහෙත් බොන්න නැතුව හොඳද? අවශ්‍ය විදියට කෑවනම් පස්සේ මුඩක් ගහ ගන්න ඕනෙත් නැහැ නේ. අවශ්‍ය වෙලාවට යන්න ඕනට පස්සේ අදියමලුත් යන්න පුළුවන් ෂෝක් එකට.
විරේක බෙහෙත් බීලා ඉවර වෙලා පස්සේ මුඩක් ගහගෙන ඉතින් සතිය මේ දකලා නොයන්නේ. මොකයි වැඩේ තියෙන්නේ? ගානට කාලා බීලා හිටියනම් ඉවරයි වැඩේ විරේක බෙහෙත්. දැන් මේ විරේක බෙහෙත් දුවාගේ තමයි අන්න හතර අරහිලු. සෝතාපන්න වෙනවලු හරි මක්කද්දි අරහෙන් ප්‍රහාණය වෙනවලු. මේ එකක්වත් නෑ. දැන් විරේක බෙහෙත් දිවත් නෙමෙයි මේ. මේ ජරාවක් කාලා. විරේක බෙහෙත් බීලා නෙමෙයි. ඔය යාපාල හරි මොනවා හරි කවලන් ගෙනත කුණු වෙච්ච ජරාවක් කාලා. ඒ කුණු වෙච්ච ජරාව කෑවට පස්සේ යනවනේ විරේක බීවා වගේ. අන්න ඒ නිසා මොකද මේ කවලම් කරගත්ත ටිකක් මොකද දාගෙන අනේ ඊට පස්සේ මේ තදියෙන් මේ දඟලන. ඔන්න ඔකයිලා තියෙන්නේ. ගානට හොඳට හරියට කෑව බිව්වනම් ගානට තදියම් වෙන්න දෙයක්වත් නැහැ. පොඩ්ඩක් පරක් කළා වුණත් යන්න පුළුවන් ඇති කිරියට. කිසි අමාරුවක් නැහැ. තදියන්නේ යන්නේ නෑනේ පටන් ගන්න. මේ තියෙන්නේ ඔන්න ඔය ප්‍රශ්නේ. ඒ කියන්නේ ප්‍රධානම අර්බුදේ සුතය නිරවුල් නැහැ. වෙන කිසි දෙයක් නෙමෙයි. සුතය නිරවුල් නැහැ. කරුණු පහක් තියෙනවනේ. ඔය ටික නෑ. ඔය ටික තිබ්බනම් මොකද වෙන්නේ නැහැ. ඒ ටික වෙන්න කලින් අර හිච්ච කරුණු කීකේ වගේ උඩට ඇවිදලා ඊට කලින්. ඒකයි වැඩේ තියෙන්නේ. දැන් කොහෙද වෙන්නේ? දැන් මම කරන්නේ සුති නිරවුල් කරන්න බෑනේ සානස්සේ. සුති නිරවුල් කරලා දෙන්න පුළුවන් ඉස්ලාම් කෙනෙකුට. පුළුවන්. අහගෙන නිරවුල් කරලා දෙන්න පුළුවන්. ඉතින් සුති නිරවුල් කර කලින් මේකෙන් දාගත්ත වැරදි ටික අයින් කරන්න බෑ. මේකෙන් දාගත්ත වැරදි ටික අයින් කරන්න නැතුව සුති නිරවුල් කරන්න බෑ. ඒක නිකන් හරි අයින් කරන්න බෑනේ. මම අයින් කරනකොට සායින් කරයිද? එහෙමයි කරන්නේ නේ කවුද? ඒක අයින් කරනවා මේකට හේතු සාධක සහිත ඒ කරුණු වැරදි කියලා පෙන්වන්න ඕනේ. එහෙම පෙන්වනවා තමයි මට ඒක අයින් කරන්න. ඊළඟට අහන්න මොකද්ද කියවරද? අන්න දැන් මම කියන සජ්ජායනා කරපියව. පාඩම් කරපියව. මතක තියාගනියව. මේ ඔක්කොම පිටින් මම අන්න ඒ ටික කියනවා. අර පොඩ සුද්ධ වෙච්ච කට්ටියන්ට. සුද්ධ නොවෙච්ච කට්ටිය සුද්ධ කරන්න ඕනේ. ඒ කියන්නේ යාලා තාම අර මේ ඒ කියන්නේ සුද්ධ කරගන්න ඕන කට්ටිය. සුද්ධ වෙච්ච කට්ටියන්ට දැන් අලුතින් ආරව මුකුත් නැහැනේ. ඕතාපන්නද ඊළඟට භාවනා කරන්න ඕනේද අරව කරන්න ඕනේද මේවා ඒවා දාලානේ සුද්ධ කරා ඔක්කොම ටික. සුද්ධ කරපු කට්ටියට දැන් මං කියන එක කරන්න කැමතියි. හරි. හරි ජන කරපිය. හරි දැන් මේක දැන් මං කියන එක කරා ඉච්චරයි. දැන් එහෙම නැති කට්ටියන්ට අවුරුද්ද කරන්න ඕනේ. තියෙන්නේ ඔන්න මේ අවුල් තියෙන්නේ. ඒක ඉතින් හරි අමාරුයි. අරගෙන ඉතින් සුද්ධ කරන්න කියලා දෙයක් නෑ. අපි තුන් කෙනෙක් ඔන්න මොනවාරි වැරදි දෙයක් ඉන්නවා කියලා. ඔක වැරදිනේ අයින් කරන්න ඕනේ. ඉච්චරයි. වැරදි දෙයක් ඉන්න කෙනෙකුට අයින් කරන්න. හරි මෙන්න මේක ඉගෙන ගන්න ඕනේ. එච්චරයි. දැන් අතන වැරදි අයින් කරන්න කෙනෙක් පුළුවන්ද මට? අර ධර්ම අර භාවනා කරන විදි, නිවන් දකින්න විදි, සෝතාපන්න විදි, සුගති යන විදි, අරහි යන විදි මම තා ප්‍රශ්නයක් අහන්න. ලෞකික සම්මාදිට්ඨිය යුක්තයි නේ? ලෞකික සම්මාදිට්ඨිය ඔන්නේ අපි සම්මාදිට්ඨිය යුක්තයි නම් මේ ඇහුවේ. දැන් ඔක සම්මාදිට්ඨිය හරි. ඒක වැරදින එක අනිත් එකත් එක තියෙනවා. මම සත්‍ය ගවේෂිකම අහන්නේ. පරලෝක තියෙනවා. හරි මට කියලා දෙන්න කොහොමද තියෙන්නේ? අපාය තියෙනවද? මම දැන් කතා කරන්නේ සත්‍යවාදීව. මේක ලෞකික සම්මුතිය කලින් ඇහුවේ. ඒක නෙමෙයි මම අහන්නේ. සත්‍යවාදීව. සත්‍යවාදීව. බුදුරණන්සේ වගේ හරියන්නේ නැහැ. ඇයි අපි සත්‍යවාදී කවුරුද කියලා? දන්නේ නැහැ. මං අහන්නේ පරලෝක තියෙයි. ආයි උපදිනවා. මම ඇත්තටම අහන්නේ ආයි උපදිනවා. පිළිගන්න කාටද නෑ ඉතින් උපදිනවා කියලා. ඒ උපදින්නේ නැද්ද සාමාන්‍යයෙන් එතකොට? උපදින්නේ නැද්ද? උපදින්නේ නැද්ද එතකොට? දන්නේ නැතිකමේ ඉඳීම නොනක්කාරකමක්ද මොඩකමක්ද? මොඩකමන්නේ. දන්නේ නැත්නම් දන්නේ නැත්තම් එකක් මොඩකමනේ. ඒතර මොඩකමින්. පරලොවක් තියනවද? ඒක නැද්ද පරලොව? අපායක් තියනවද? ඒක නැද්ද අපාය? එතකොට ඔය කරුණු ටික එක අපි හිතන්න ගියොත් අනේ ඔක එක පැත්තකින් තියෙනවා. අනිත් පැත්තෙන් නෑ ඔය දෙකම නෙමෙයි අපි දන්නේ නෑ අපි මෙහෙම ඉන්නේ. කොහෙන් ගියත් එක්ක අඥානකම අනිත් එක ලෞකික සම්මාදිට්ඨිය. හරි. ඒක ලෞකික සම්මාදිට්ඨිය. තියෙනවා ඒක. අනික අඥානකම. ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? ලෝකයේ දිට්ඨිය. ලෝකයේ දිට්ඨිය. එතකොට ඒක හරි. අරක අඥානකම. අනිත් එක මිච්ඡා දිට්ඨිය. ඔන්න ඔය මේක නේ. මිච්ඡා දිට්ඨිය කියන්නේ නෑ කියන්නේ මිච්ඡා දිට්ඨිය. තියනවා කියන එක ලෞකික සම්මාදිට්ඨිය. දැන් මේ දෙකම කතා කරන්න බෑ කියන එක. මේ දෙකම කතා කරන්න බෑ කියන එක අඥානකම. ඔය තුනම තියෙන තැන තිබිච්ච පමණින් නිදහස් වෙන්න බෑ. හැබැයි
මේක තියෙන්නට ඕනේ. තියෙන තැනක් එක තියෙන තැනක් කියන්නේ මේකේ අපේ chance එක මොකක්ද දන්නවද? ලෞකික සම්මාදිටිය. නිරේ කියලා පුළුවන් මේක කරන්න? බෑ. වෙන කොහරි කියලා ගන්න පුළුවන්ද? ඒත් බෑනේ. එතකොට නම් මේක අපිට දැන් ලැබීමේ කෘත්‍යයක් වෙච්ච නිසානේ අපි මේක කරන්නේ. අතෝ කරන්න බෑ. එහෙනම් මේක යෙදෙන්නට ඕනේ. හැබැයි යෙදුණා කියලා හිතන්නේ නැත්තම් අපි සත්‍යවාදී නැත්තම් හිතන්නේ නැහැ කියන්නේ. දැන් අපි දැන් මේ කාරණාව එක්ක දැන් මේ කාරණාවක අපි සත්‍යවාදී නම් අපිට හිතන්න දෙයක් තියෙනවා. හිතන්න දෙයක් නැද්ද සත්‍යවාදී නම්? බුදුන් වහන්සේ වාහන කරේ ඉස්සරවල අහන පරලොවක් නැහැ. ඕක පැත්තකින් තිබ්බා. දැන් ධර්ම කියලා වෙනවා. දැන් පරලොවක් තිබ්බත් නැතත් තිබ්බොත් මෙහෙම නැත්තම් මෙහෙම. විග්‍රහයක් තියෙනවා. මට මතක නැහැ සූට් වෙනවා. පරලොවක් තියනවද? නෑ. ආවක පැත්තකින් තියෙන මං කියන්නේ අහන්න. හරි පරලොවක් තිබ්බොත් සැප විඳි. නැතිව දැන් සතුටින් ඉන්නවනේ. මම දැන් සරල එකක් කියන්නේ. බාහනාදී සරල කාරණාවක් කියන්නේ. එතකොට ලෝකයාට යෙදෙන්න තියෙන සම්මාස එක්කෝ අතපැත්තට යන්න වෙනවා. එක්කෝ අතපැත්තට යන්න වෙනවා. ওই දෙකත් එක්ක මේ ලෝකෙ නිමෙත් දෙකම උඩට යන කට්ටිය ඉන්නවා. පහළට යන කට්ටිය ඉන්නවා. ඊළඟට මේ දෙක එක්කම අපිට මේ දෙකම එහෙම අපට කියන්න බෑ කියන කාරණාවත් යටත් වෙන්නේ නෑ කියන ගණේ තවත් කොටසකට විතරයි. ස්වභාවය. ඇයි මේක අඥානකමක්. මේකත් අඥානකමක්. මේක එක්තරා ඥානියක් ලෞකික සම්මාදිට්ඨිය. මේ දෙකම අඥානකම. අඥානකම දෙකම පහළට යනවා. ඥානෙ ඉහළට යනවා. හැබැයි මේ ඉන්න තැනදී මේ යම් කෙනෙක් හිතනවා නම් මේ කාරණා එක්ක අන්න යාට කියනවා එයාට සත්‍යවාදී කියනවා. එයාට ප්‍රශ්නයක් තියෙන හැබැයි. එයාගේ ජීවිතේ ඒ කියන්නේ එහෙම හිතන කෙනාගේ ජීවිතය දැන් අර කලින් කිව්වේ අල්ලා ගැනීම පිළිබඳ මෝඩ වැඩන්නේ කරන්නේ මෙන්න මේ වගේ ජීවිතේ හැම වෙලෙම ප්‍රශ්නයක්. හැබැයි මේක සනස ලොකු දේවල්. දැන් මම මේක ගැන කතා කරන දෙයක් නෑ. අතන මේක අර නිකන් ඇදිච්ච නිසා කතා කරන්නේ. මේවා ලොකු දේවල්. ඒ කියන්නේ මේ අපේ කාලපරාසයක් තියෙනවානේ. දැන් මේ බුදුන් කතා කරන්නේ මෙතනනේ. හඳුන ගැනීමේදී මේකට කතා කරන්නේ. මෙන්න මෙතන බොරුවට කතා කරන්නේ. අරව කාලපරාසයක් තියෙනවා අපිට. ඒ කියන්නේ ජීවත් වෙන කාලපරාසයක්. ඒ කාලපරාසයත් එක්කනේ අපට ආයන්න තියෙන. ඉතින් එච්චර දෙයක් හිතන දෙයක් නෑ. ඒ කාරණා ප්‍රායෝගික යෙදීමේ කෘත්‍යයක් නෙමෙයි. ඒක දකින්න විදිය. ප්‍රායෝගික යෙදීමේ කෘත්‍ය කියන එකයි දකින්න විදිය කියන එකයි දෙක. ප්‍රායෝගික යෙදීමේ කෘත්‍ය තමයි සක්කාය කතා කරන්නේ. මේ රූප වේදනා සංකාර විඤ්ඤාණ. මේ ප්‍රායෝගික දැන් යෙදීමේ කෘත්‍ය. අර කතා කරන්නේ කාලයක්. දකින්න කාලයක් කතා කරන්නේ දැන් පේන එක නෙමෙයි. දැන් පේන එකකුත් නෙමෙයි. පේනෙන්න අවශ්‍යතාවයකුත් දැන් නැහැ. දැන් අපට අවශ්‍යතාවයක් තියෙනවද? දැන් පේනෙන එකකුත් නෙමෙයි. පේනෙන්න අවශ්‍යතාවයකුත් නැහැ. එතකොට එහෙම අපිට ජොලිය සතුටින් ඉන්න පුළුවන්. දැන් අපිට මොකද මේ පරලොවක් මේ කියන්නේ පරලොවක් තියනවා කිව්වත් අපිට දුකින් ඉන්න ඕනද? නැහැනේ. පරලොවක් නැහැ කියන කෙනා ඒ දුකින් නැහැ. දැන් ශෝකෙට ජීවත් වෙනවා. එහෙනම් දැන් මෙතනනේ ප්‍රශ්නේ වෙන්න තියෙන්නේ. අරව අපි ඒ කතා කරන ඔක්කොම කය විදීමත් එක්කනේ. මෙතන කතා කරන්නේ. ඉතින් මෙතන සත්‍යවාදී නැත්තම් මෙතන සත්‍යවාදී වුණොත් විතරයි ඒකට ඊතර වෙන්න පුළුවන් මුතිය. ලෝකයා අන්න අර මේකත් දැන් තවත් ওই දෘෂ්ටි ගොඩක් තියෙනවානේ. ඒ දෘෂ්ටි ඔක්කොම යන්නේ ඒ දෘෂ්ටි වල එක එක මට්ටම් තියෙනවා. අසාමාන්‍ය සත්‍යවාදී කියලාගේ දෘෂ්ටිය තියෙන්නේ ඒක සත්‍යයක් එක ලෝකේ මේ දැන් ඉතින කාරණා එක්ක ගොඩක් තියෙනවා. අනිත් අයගේ තියෙන්නේ අර නොපෙනෙන නොදන්න අගෝචර කරුණු එක්ක තියෙන කාරණා. දැන් ජොලියේ ඉන්න. ඒ කියන්නේ දැන් අනාගතේ වෙන කාරණා. ඊට පස්සේ සිද්ධිය. ඒක ඥානාන්විතකම අඩු. ඥානාන්විත නම් දැන් ඉදෙන කාරණාව එක්ක බලන්න තියෙනවා. බුදුරජාණන් දැන් ඉදෙන කාරණා එක්ක කතා කරන්නේ. අරක එක්ක නෙමෙයි. අරක කතා කරන්න තියෙනවා නම් අපිට දැන් ගෙදිච්ච දේ දැන් මම මෙහෙම එකක් කියනවා දැන් කමදසිත කියන කාරණාව. දැන් අපිට ඉදලා තියෙන්නේ ලෝකයේ ඉන්න බවද්ද ඊතරන බවද්ද?
ඉන්න බවනේ. ඉන්න බවක් නම් විදිලා තියෙන්නේ ඉන්නේද්දි කටයුත්තේ විය යුත්තේ ඉන්න විදියටද ඊතර වෙන විදියටද? ඉන්න විදියට. එතකොට ඉන්න විදියට යෙදෙද්දි ඊතර වෙන්න අවශ්‍ය නම් ඉන්නේද්දි ඉන්න විදියට ඊතර වෙන්න ඕන කරුණු යෙදෙන විදියට කටයුත්තක් යෙදෙන්න ඕනද නැද්ද? යෙදෙන්න ඕනනේ. ඉන්නේද්දි නම් ඉන්න විදියට කටයුත්තක් වෙන්නට ඕනේ. ඉන්නේද්දි ඊතර වෙන්න ඕනකමකුත් තියෙනවා නම් ඉන්නේද්දි ඊතර වෙන්න ඕන විදියේ කටයුත්තක් යෙදෙන ඉන්න විදිය වැඩ පිළිලක් වෙන්නට ඕනේ. නේ? අන්න එහෙනම් එහෙම තියෙද්දි අපි මේකටම හේතු වෙන කරුණු එකතු කරන්නේ නැද්ද? අන්න ඒක තමයි මේ ධර්මයේ දෙන එක, ධර්මයේ කියලා දෙන එක, උපකාර කරන එක. මෙන්න මේ කිරුකුල. ඒ ඉන්නවනේ. අපි නෑ අපි ඊතර වෙන්න යන්නේ දැන් හරි ඕනේ. දැන් මේ ඉන්නවා. දැන් ඒක නිකන් මේ මොහොත වැඩක් නෙමෙයි බලන්නකො. දැන් මේ ඉන්නවා. ඉන්නේ නෑ. ඒක ඕනේ. ඕනේ. ඉතින් ඒක හරි අඥානකමන්නේ. හැබැයි තව එකක්. ඉන්නේද්දි ඊතර වෙන්න ඕනේ නැත්තම් කියන්නේ බුදුරණවහන්සේට පයින් ගහනවනේ මම වචනේම කියන්නේ. බුදුරණවහන්සේට පයින් ගහනවනේ ඉන්නේද්දි ඉතින් ඉන්නදී හතුරු කරගන්න කරන්නේ නැති. නේ? ඉන්නේද්දි ඉන්නදී හතුරු කරගන්න කරන්නේ නැති බුදුරණවහන්සේට පයින් ගහනවා. එහෙම නැත්තම් ඉන්නේද්දි ඊතර වෙන්න ඕන විදිහට අවශ්‍ය කරුණු ඉන්න විදිහට ඉදෙන්න ඕන කරුණු ගොඩ නගන්න. එයා කරනවමයි. එයා ඉන්නේද්දි කරන්නේ. නැත්තම් අපි නෑ අපි දැන් මෙහෙම කරලා කොහොමද කරන්නේ කරනවා කියන්නේ? කොහොමද කරනවා කියන්නේ අපි? කියන්න පුළුවන්ද? වේවි කියන එක කොහොමද වෙන්නේ නැහැ වේවි වෙන්නේ නැහැ. එහෙනම් අනිවාර්යයෙන්ම ඉන්නේද්දි ඊතර වෙන්න ඕන නම් ධර්මයේ ඕන නම් අනිවාර්යෙන් එයා ඥානාන්විත නම් ඉන්න විදිහේදී කරනවාමයි. හැබැයි ඒ විදිහට අන්න ඒක තමයි යම් හරි අර කෙනෙකුට කියන්නේ සද්ධා මත්තම් පීම මත්තම්. ඔන්න වටිනාකමත් එක්ක කරන්නේ. සද්ධා මත්තම් පීම මත්තම්. කොහොමද ඒක තියෙන්නේ? දැන් අපිට දැන් ඔන්න මම දැන් සද්ධානුසාරී කියන එකත් අයින් කෙරෙව කට්ටියන්නේ. හොඳද? සද්ධා මාත්‍යෙත් අයින් කරා. සද්ධා මාත්‍යෙ විස්තරේ කොහොමද තියෙන්නේ? අලගත්තුම සුදුදී. ගම්භීර දුද්දස දුරනුබෝධ අතක්කාවචර මුලැමැදාග පිරිසුදු අර්ථව්‍යංජන සහිත ධර්මයේ ශ්‍රද්ධාව. ඒ ධර්මයට ශ්‍රද්ධාව. ඒක කියන ශ්‍රද්ධා මාත්‍රේ. ඒ කියන්නේ මේ වචන ටික එහෙම නෙමෙයි. මුලැමැද මුයන්නයි ලයන්නයි මෑයන්නයි ගයන්නයි අයන්නයි ගයන්නයි පිරිසුදු කියන වචන ටික නෙමෙයි. අන්න ඒකට ශ්‍රද්ධාවට කියනවා කියලාද? ශ්‍රද්ධා මාත්‍රය කියලා. ඒක ශ්‍රද්ධා මාත්‍රය කියන්නේ. එතකොට ඒක ඇති වුණා නම් සබ්බේට සග්ගපරාගෙන ඔයාලා. يعني සබ්බේට සග්ගපරාගෙන. කවුද? ඒ කට්ටිය. නැතුවර පිළිලක සාදු පිළිලක කරලා සාවලක සාදු නේ. ධර්මයට ඒක බලන්න සූත්‍රය. ඒ ධර්මයේ එකමයි ශ්‍රද්ධා මාත්‍රය. එයා තමයි අරගෙන මම අර කිව්වේ. ශ්‍රද්ධා මාත්‍රය. එයා තමයි එයාට මාර්ගයට අනුගත වීමක් නැහැ. ලෝකේ ඉන්නේ. මොකද්ද වටින්නේ? අන්න බුදුන් වහන්සේ වටිනවා. මොකද බුදුන් වහන්සේ කියන්නේ? අන්නව ධර්මයක. හැබැයි ඉන්නේ කටයුත්ත ලෝකේ. කරන කටයුත්ත ලෝකෙට දාලා. මොකක් ලැබෙන්නේද? අරකට ලැබෙන්න ඕන. අරක ලැබෙන්න ඕන විදියට. ඒක ලැබෙන්න. ඒක ලැබෙන්න ඕන විදියටයි මේ කටයුත්ත කරන්නේ. හරින්නවත් සන්නාස විදියක් නැහැ මේ එකේ කය කියපු වචන අල්ලගෙන අපි මොනවද නන්ද දොනවා. නන්ද දොනවා කියලා කියන්නේ පිස්සුන් දොරවන්නේ. ඕනෝක තමයි කරන්නේ. බලන්න කියනවා සූත්‍රේ කොහෙවත් නැහැ. බුදුරණවහන්සේගේ කියවනවලු. බුදුරණවහන්සේගේ කියවන්නෙත් නේ මෙලෝ හසරන්නේ. අලගද්දු වචන ටිකම කියන්නම්කෝ.
ඔය ටිකත් මම විස්තර කරා මේ ළඟදී මොකද කියන්නේ? ඒක බුදුරජාණන් කියන්නේ නැද්ද එතකොට? ඈ? බුදුරණවහන්සේ කියන තමයි. ඔව්. ඒවං නෑ බුදුරණවහන්සේ කියන්නේ නෙමෙයි. ඒවං ස්වාක්ඛාතෝ භික්ඛවේ මයා ධම්මෝ උත්තානෝ විවටෝ පකාශිතෝ චින්න පලෝකිතෝ. ඒ කියන්නේ මෙන්න මෙසේ ස්වාක්ඛාතෝ මගේ ධර්මයේ බුදුරණවහන්සේ. චින්න වැරහැලි ඉවත් කරපු. වැරහැලි නැති වැරහැලි නැති ධර්මයේ අර රොඩු අසුචි ටික නැති. විවෘත කරලා තියෙනවා මෙන්න මේ ධර්මයේ. ඒවං ස්වාක්ඛාත භික්ඛවේ මයා ධම්මේ උත්තානේ ඉවටේ පකාශිතේ. අන්නේ ධර්මයේ මොන ධර්මයේද? මම විග්‍රහ කරපු විවෘත කරපු ස්වාක්ඛාත වූ මෙන්න මේ ධර්මයේ යේසම්මයි අන්න බලන්න යේසම්මයි අන්නේ එක ඒ කාරණාව එක මා කෙරෙහි ඒ කරුණු එක මා කෙරෙහි ඒ කරුණු එක මා කෙරෙහි යේසයිමයි සද්ධා මත්තම් පේම් මත්තම් සබ්බේතේ සග්ගපරායනොත්. ඊට කලින් එක්කන විග්‍රහ කරන්නේ පකාශිතේ යේතේ භික්ඛු ධම්මානුසාරී හෝති ධම්මානුසාරිනෝ සද්ධානුසාර. එතකොට අර එතනදී පෙන්නන ඒවං සාක්ඛාතේ භික්ඛවේ මයා ධම්මේ උත්තානි ඒ ධර්මයෙන් කියලා යේතේ භික්ඛු අන්නේ භික්ෂුව. එතකොට මයි වචනේ නැහැ. බුදුරණවහන්සේ නැහැ එතකොට. එතනදී මයි වචනේ නැහැ. මෙතන මයි වචනේ මෙතන බුදුරණවහන්සේ නැතුව මේ කියන්නේ ධම්මානුසාරේ සද්ධානුසාරේ. ඇයි මාර්ග වෘත්තියක් එක්කනේ සම්මත්ත නියාමයට වැඩගත්තා. මෙතනදී මයි. එතන බුදුරණවහන්සේ තමයි. හැබැයි මොකක් එක්කද? බුදුරණවහන්සේ මේ චින්න පිලෝකිතෝ ඉවටෝ මේ ධර්මයත් එක්ක. නැතුව නෙමෙයි. චින්න පිලෝකිතෝ වැරහෙල්ලති. අරහින් කැලයි මෙහින් කැලයි අරහින් චුට්ට නෑ. ඒ නැති චින්න පිලෝකිතෝ ධර්මයත් එක්ක මං කෙරේ ශ්‍රද්ධාව උපදිනවනේ. අන්න යාට ශ්‍රද්ධා මාත්‍රේ ප්‍රේම මාත්‍රේ කියනවා. එහෙමත් නැති සමාජයක ඉද්දී ඉතින් ඔය ඔක්කොම පෙන්වන්න දෙනවනේ. මලක් පහන පූජා කරලා හිට තාම මොනවා හරි කරලා. ඒක අර පැත්ත හරියි. මේ බුදුන් වහන්සේ පැත්ත ගන්න. මේ බුදුන් වහන්සේ හිලව් කරගන්න ඕනේ නේද ඔබට? අපර පවුනේ. මේ මෙච්චර මේ අමාරු ධර්මයක් කී බුත්තම හිලව් කරගන්න කිව්ට. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. නැත්තම් මේ ප්‍රශ්නයක් නැහැ. මේක හරි මේක වයසක ආච්චියම්මලාට නැත්තම් මේ ලෝකේ ඉන්න අයට හරි. බුදුන් වහන්සේ හිලව් කරගන්න නැතුව කරා නම් ඉවරයි. මොනවා කරන්නේ ඉතින් මේ බුදු ඇත්තටම සානාසේ තියෙන එකම දේ සද්ධා මාත්‍රයක් දෙන්නේ නැහැ කියන්නේ මේ බුදුරන් වහන්සේගේ වටිනාකම දන්නේ. කවුරු බුදුරන් වහන්සේට පහදින්නේ නැහැ. සිද්ධාර්ථ කුමාරයට පහදින්නේ. සිද්ධාර්ථ කුමාරයට පහදින්නේ. අදුම තරමේ අවංක සත්‍යවාදී නම් අවංක සත්‍යවාදීකම මොන හරි පොඩ්ඩක් තියෙනවනේ. ඒ කියන්නේ උත්තම සම්පූර්ණ බුදුන් වහන්සේ කියන එක නෙමෙයි. පහදින්න තියෙන සාන්නංශ අරහන් සම්මා සම්බුදු විජය සම්පන්න වලට නෙමෙයි. ඒවා තථාගතස්ස බෝධි අපට දැනෙන කරුණ වලට බලන්නකො දේශනා ගණනාවක් හම්බ වෙනවා. යාලා පැහැදිච්ච විදිය කියනවා. මම පැහැදුනේ මෙන්න මෙහිම. ඒ කියන්නේ අසාමාන්‍ය පැහැදීම. යාලට දැනෙන විදිහ පැහැදින්නේ. එතකොට යමු වෙන්නේ. අපි නොදන්න හැලක් දාගෙන පහදින්න යනවා. දැන් අපි කොහොමද යමු වෙන්නේ? අරහං කියන්නේ මේ මෙහිමයි කියලා රාග දේශ මොහ ප්‍රහාණය කළ සම්මා සම්බුදු ජයචරණ මේ කියනවා අවබෝධ කරා මෙහිමයි ජයසම්පද අපි නොදන්න හැලක් දාගෙන පහදින්න යනවා. ඉතින් කොහෙද පහදින්නේ? ඒ අය ඔක්කොම පහදින්නේ Tamanට දැනෙන ක්‍රමයට. ඕනම කෙනෙක් යමු වෙන්නේ දැනගෙන Tamanට දැනෙන දෙයක් එක පහදින්න. වෙන දැනෙන දෙයක් එක පහදින්න අපිටම එහෙම නැති කෙනෙක් පහදින්නේ නම් කරුණක් කියලා. ඒ කියන්නේ කරුණක් වේද වැඩගත් කියන කාරණාවත් එක්ක. ඒ කියන්නේ අපි ගත්තොත් කසී භාරද්වාජලා වගේ ඒත්තර මොනවද කියන කාරණාව එක්කනේ. එහෙම නැතිව අනිත් ඕන සමහර කට්ටිය ඉන්නවා ඕන කෙනෙක් දැන් පුරුෂ පරිබ්‍රාජක එහෙම ගත්තොත් එහෙම ඕන කෙනෙක් කියන දෙයක් අහන එකක් තියෙන්නේ. මොකද එච්චර හොයනවා. එතකොට ඒ අර කරුණ අහන්නෙත් නෑ ඕන කෙනෙක් කියන එක අහන්න කැමති. ඉතින් එහෙම නැති තියෙන අපි සමාජයේ ඉද්දී දැන් කවුද සාන්නස් මේ සමාජයේ නන්නත්තර යන සත්‍ය හොයාගෙන සත්‍ය හොයාගෙන නන්නත්තර යන කවුරුත් ඉන්නවද? ඔළුව හැරිච්චට යන කවුරුත් නෑ.
ඔක්කොම මොනවද ගන්නනේ හදන්නේ. හරිය සත්‍යවාදී කෙනෙක් නම් එයා නන්නත්තර යනවා. ඔළුවේ හරිච්චට යනවා. ඇයි? එයාට සත්‍ය නෙවෙයි නැත්තේ. එයා මොකකද ඉන්නේ? එයාට මොකවත් ඉන්න බෑ. එයා සත්‍යයක් හොයන්නේ. එහෙම කවුරුත් නෑ. එහෙම කෙනෙකුට මේ එන්නක කියලා පොඩ්ඩක් කියන්න දෙන්නච්චරයි. එහෙම කෙනෙකුට. එහෙම නැති නම් අපි දැනන ටිකෙන් පහදලා නැගෙන්නට ඕනේ. දැනන්නේ අපි දැන් අපිට දැනන ටිකෙන්. අපේ බුදුරණවහන්සේ පිළිබඳ දැනන ස්වરૂපයක් තියෙනවා. ඒකේ අරක හදාගත්ත බෝධි. හැමදාම වෙන හදාගත්ත බෝධි. අරහත් සම්මා සම්බුද්ධ ජය සම්මා. ඒ කාලේම සානද ඒ සත්‍ය වෙන ගතිය කියන්නේ ඒ කාලේ අන්නේ තීර්ථක මේ අහලා කියන්නේ දැකලාත් නෑ බණහලත් නෑ. අන්න ශ්‍රමණයන් ඇහිලා. ශ්‍රමණයන් කියලා කියන්නේ මුලැමැදාග පිරිසුදු ධර්ම කියන අර්ථ ව්‍යංජන සහිතව ධර්ම කියන මේ දැකලත් නෑ අහලත් නෑ මුකුත් නෑ සන්නස්. කීර්තිරාවේ මේ මුලැමැදාග පිරිසිදුව අර්ථ ව්‍යංජන සහිතව කේවලීත්වයේ පරිපූර්ණ වෙන්න බ්‍රහ්මචර්ය මඟ පෙන්වන කෙනෙක් තමයි ශ්‍රමණයන්. දැකලත් නෑ අහලත් නෑ. එහෙම යන්නේ බණහන්න. කතා කරන්නේ. අද මහාන වෙලා සීරම කරලා ඔක්කොම කරලා අනේ අර අන්නේ තීර්ථකයාගේ තියෙන හැඟීමුවත් නෑ. අන්නේ තීර්ථකයාගේ හැඟීම නෑනේ. එහෙනම් මුලැමැදාග පිරිසිදුයි. වචනෙට කියන්නේ මුලැමැදාග පිරිසිදු වනසේ කියලා වචනෙට කියනවා. ඈ අර්ථ ව්‍යංජන සහිත. දැන් කෝ ඉතින් ඒක එහෙම නැංග සාන්නත් බණපදයක් අහද්දී මුලැමැදාග පිරිසිදු විදිහට අහන්න එපේ. අර්ථ ව්‍යංජන සහිතව කේවල පරිපූර්ණදී අහන්න. දැන් ඒක එහෙම නම් අහන්නේ එහෙමනේ. අපි කියනවා එහෙමලු. අනියන අන්නේ තීර්ථකයන්ට ඊට වඩා හැකියාවක් තියෙනවා. කියවිලක් ඉගෙන ගනින්නේදී ඒකකට අහලකටවත් නැහැ. දැන් ඒ සමහරවිට විමුක්තිය හොයන කෙනාගේ ස්වාමීන් වහන්සේ තියෙනවා අර තමන්ට ගන්න නැති මොකද්ද මේ ඇත්ත හොයන ගතියක් තියෙනවා නේද? ඒක අන්න ඒකයි සත්‍තික වේසි බව. අපි තමන්ට ගලපන දෙයක් නෙමෙයි මොකද්ද ඇත්ත කියලා අර හොයන උනන්දුව තියෙන. ඒ මනුස්සයන්ට මේ ධර්මය අවිච්ඡාම සම්මසිතින් තේරුම් ගන්න නේද? එයාලා කියන්නේ මේ චින්තනය අසාමාන්‍ය. ওই චින්තනත් එකයි ප්‍රශ්න තියෙන්නේ. ඒ අසාමාන්‍ය චින්තනය ආවනම් එහෙම ඒක තමයි මේ සැබෑම මේ මාර්ග කෘත්‍ය. කියන්නේ මේ ධර්මයේ සුදුසු අය කියන්නේ අන්න යාලා. අනික් කට්ටිය නෙමෙයි. නැත්නම් බුදුවරු මේ කාලෙත් ඉන්නවනේ. ඈ බුදුරු මේ කාලේ බුදුරන් වහන්සේ හිටියොත් එimhe ඉවරයි. බුදුරන් වහන්සේලා මේ කාලේ පහළ වෙනවා තියා මේ කිසිම එකක් වෙන්නේ නැහැ. මේ නැත්තම් දැන් අර කවුද මේ ආනන්දසානන්සේ ආරාධනා කරනවා. කාලෙන් අපි වත් එක එක දේවල් දාගන්නේ. ඉතින් ඇයි උන්නේ නැත්තේ? ඒ කාලෙත් පිරිහිලා නම් ඈ ඒ කාලෙත් පිරිහිලානේ. ඉතින් ඇයි බුදු කෙනෙක් දැන් අපි හිතන්නේ බුදු කෙනෙක් අපට අනුගම්පාවෙන් මේ ලෝකෙ දිගට එමින්න ඕනේ කියලා. නෑ බුදු කෙනෙකුගේ ගොත්තේ තියෙන එවැනි එවුන් මේ සමාජයේ ඊට පස්සේ. ඉන්නවා තව කාලෙක හිටියන හොඳයි කියලා. ඉතින් බුදු කෙනෙක්ගේ අවශ්‍ය කෘත්‍ය වෙන කට්ටිය ලෝකෙ නැත්තම් ඉතින් මොකටද බුදු කෙනෙක් ලෝකෙට? අනේ වන්දන. ඒ කියන්නේ එච්චරටම මේ සමාජයේ අඥානයි. මේ කෝටියකට එක්කෙනෙක් දෙන්නේ ලක්ෂයකට එක්කෙනෙක් දෙන්නේ ඔය වගේ ඉතාලම කලාතුරකින් මේ ඉන්න තැනදී බුදු කෙනෙක් හයිදලා මොනව කරන්නද? ඒ අතහැරීමෙන් බලන්නකො ඉතින් ඒ කාලේ. එනර බාඳු කුකුසන්ත. දැන් උපදිත පරිබ්‍රාජක ඕලිත. අතහැරලා යන්නේ කොහෙද යන්නේ මොනවද කරන්නේ? ඒ මොකුත් නෑ. කන්නේ මොනවද ඉන්නේ කොහෙද මොකුත් නෑ. ඒ වෙන්නේ මිනිස්සුන්ටයි මේ ධර්මයේ තියෙන්නේ. දැන් එහෙම ගතිය පිටර නැති වුණත් සමහර කට්ටියන්ගේ ඇතුලෙන් මේක තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ වෙන මොකක් හරි වැහිලානේ. දැන් අපි ගත්තොත් කසිබාරද්වාජ. ඊළඟට ඒ වගේ කට්ටියන්ගේ අර පිට කාරණාවකින් වැහිලා තියෙන්නේ. නමුත් අර ගතිය අලක තියෙනවා. අර සීලද කොහෙද? සීල හරි. ඔව්. බුද්ධ මොකද කිව්වේ? බුද්ධ මේ කවදාවත් දන්නේත් නෑ, දැකලත් නෑ, අහලත් නෑ. මේ බුදුරන් වහන්සේ දානය සකස් කරනවා කියනවා. බුද්ධ ඇත්තටම බුද්ධ කෙනෙක් ඉන්නවා. ඇඟ කිලි පොළ යන මිනිස්සයාගේ මේ අහද්දි. කොහෙද ඉන්නේ? මේ එවිලෙම යනවා. අනේ රහතුත් වෙනවා. බලන්න මේ මිනිස්සු අපට නම් බුද්ධ නෙමෙයි. අපි කී දෙනෙක් බුද්ධ කියලා කියලාද?
ඒ තමයි එවැනි මිනිස්සු කියන්නේ එවැනි මිනිස්සුන්ටයි මේ එවැනි මිනිස්සු ඉන්න සමාජයක සුදුසුත්වයේ බුද්ධ අංකුරයක් ලෝකෙන් කතා කරන්නේ ලෝකෙන් බුද්ධ අංකුරයක් තියෙනවනම් එවැනි සමාජයකටයි මේ බුද්ධ අංකුරය ගැලපෙන්නේ. නැති සමාජයකට ගැලපෙන්නේ නැහැ. ධර්මයේ අධ්‍යයනය කරනදී හොඳ මම නම් මට දිගටම ආය ඉගෙන ගන්නවා හිතේ. ඒ කියන්නේ මේ එකක් බලනකොට නිකන් මීපැණි ටිකක් කනවා වගේ. මට මීපැණි කියන්න බෑ. මට නිකන් ඒක මදි වගේ. මීපැණි වගේ කියන එක නිකන් මදි වගේ. කියන්නේ ඒකට කියන්න වචනේ යන්නේ. බලනකොට නිකන් හිතා ගන්න බෑ. ඒකේ තියෙන වටිනාකම. ආය බලන්න දෙනවා. දැන් මට කොහොමත් මම සූත්‍ර ආය මෙහෙම කරන්නේ නැහැ. අරන් පිළිවෙලට කියන්නේ එහෙම නෙමෙයි මම හොඳට වරගත්ත ඒවා. ඊට කට්ටිය කතා කරනකොට අරන් කතා කරන්න ඕනේ. ඒකේ තියෙන කරුණු. මොකද එච්චර ලස්සනයි. ඊළඟට තමයි මතකේ තියෙන්න ඕනේ දැන් ඔය ගොඩක් කරුණු සනස් මේ ඒ වෙලේ මං හිතලා කියන්නේ. මං ඔය හිතුවා මොකක්වත් දන්නේ නැහැ. මං අර කෙසරේකුත් කිව්වා මං එතන අර සාකච්ඡාවෙත් දැන් මං එන කියන්නම් කියලා කියනකම් මම කියන්න ඕන විදිහ දන්නේ නැහැ. උපමාවක් දැන් කියන්නම් කියනවා. උපමාවක් හිතලා නැහැ. උපමාවක් දන්නේ නැහැ. මොකුත් නැහැ. කියාගෙන යනකොට තමයි එන්නේ. ඇයි බුදුරණවහන්සේගේ පැත්තේ හිතගෙන කතා කරන්නට ඕනේ. එතකොට හරි. දැනගත යුත්තේ. දැනුම. අපි දැනුම දැනගන්න එක පස්සේ කළා අර්ථය දැනගන්න යනවා. අර්ථය දැනගැනීමක් නෙමෙයි අර්ථය ඊතර වීම. දැනුම දැනගැනීම. දැනුම දැනගන්න ඕනේ. ඒ කියන්නේ දැනුම යෝබන්තම අභිඥායේ. ඔන්න දැනුම. දැනුම දැනගන්න ඕනේ. ඒකයි හජ්ජායනා කටපාඩම් මේ වචන ටික තියෙන්නේ. අර්ථය ඊතර වෙනවා. අපි අර්ථය දැනගන්න යනවා. දැන් අර්ථය දැනගන්න පුළුවන්ද? අර්ථය දැනගන්න බෑ. අර්ථය ඊතර වීමනේ. අපි අර්ථය දැනගන්න යනවා. දැනුම අමතක කරනවා. කටපාඩම් කරන එක අමතක කරනවා. ඒව ඕනේ. මේ කටපාඩම් මේ පොතේ තියෙන එකනේ ඕනේ. ඒව අමතක කරනවා. අරක ආයි ප්‍රායෝගිකදී. ඒක මතක තියාගන්න. ඉතින් මේ කන බින නෙමෙයිද? කටින් අට දාලා පිටිපස්සෙන් හරවලා ඉන්නවා වගේ තමයි වැඩ තියෙන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. තනි කර කන පිට. ඊට දෙය අනිත් පැත්ත වෙලා තියෙන්නේ. ඒක තමයි තත්ති. ඒක මොනව කරන්නේ? පැත්ත කරලා කතා කරන අයට කතා කරන හැරෙන්න වෙන කිසි දෙයක් කරන්න දෙයක් නෑ.